හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් සමගයි අද නිසනවනේ එකතු වෙන්නේ. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ යෝගාශ්‍රම කතිකාවත එහෙම නැත්නම් යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ යම්කිසි සූත්‍රයකින් මාතෘකාවක් අරගෙන ඒකට අදාළව අපි ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් අද එමනම් කතිකාවත හෝ දිනචරියාව කොටස ඉදිරිපත් කරන්න කියලා මම ධම්මසුබද්ද සානාතට ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. හරි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්යය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන ඇදුරු උවටන ගිලන් වැඩිහිටි උවටන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිස්සෙහිදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකේ හිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ව ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආ යුතුය. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හිගෙදී පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත්පිළිවෙතෙහිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිරන් පසකිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල්ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග පත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර, ආකාංඛේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය.
පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසරටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. හොඳයි. ඉතින් අපි යෝගාවචර දිනචරියාව මතක් කරගත්තා. ඊළඟට මේ දවස්වල සංගීති සූත්‍රයේ කොටස් 5ක් තියෙන කොටස අපි සාකච්ඡා කරගෙන යනවා. ඉතින් අපිට අදට අදාළව නියමිත කොටස ඉදිරිපත් කරන්න කියලා නැවතත් මම ධම්මසුබද්ද සානාසයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ පංචක නිපාතයේ 402 වෙනි පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේහිව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. එවත්නි දන්නා දක්නා අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සසන දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවද නොකළ යුතුය. එය බොහෝ දිනාට හිත පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කතමේ පංච කවර පංච ධර්ම කෙනෙක්ද යත්. පංච චේතසෝ විනිබන්ධෝ ඉද්ධාවසෝ භික්ඛු කාමේසු අවිතරාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත පේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ යෝසෝ ආවසෝ භික්ඛු කාමේසු අවිතරාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත පේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ තස්ස චිත්තං න නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං න නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය අයං පඨමෝ චේතසෝ විනිබන්ධෝ. චේතෝ විනිබන්ධ වරහන් ඇතුළේ සිතේ බැඳුම් පසෙක. එවත්නි මෙහි මහානතෙම කාමයන්හි නොපහ වූ ඇල්ම ඇත්තේ නොපහ වූ ඡන්දය ඇත්තේ නොපහ වූ ප්‍රේමය ඇත්තේ නොපහ වූ පවස් ඇත්තේ නොපහ වූ දැවිලි ඇත්තේ නොපහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. එවත්නි යම් මහණේ කාමයන්හි නොපහ වූ ඇල්ම ඇත්තේ නොපහ වූ ඡන්දය ඇත්තේ නොපහ වූ ප්‍රේමය ඇත්තේ නොපහ වූ පවස් ඇත්තේ නොපහ වූ දැවිලි ඇත්තේ නොපහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයිද ඔහුගේ සිත කෙලෙස් තවන වීරය පිණිස පුන පුනා වීරය කරනු පිණිස නිරතුරුව වීරය කරනු පිණිස පදන් වඩනු පිණිස නොනැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස පුන පුනා වැර වඩනු පිණිස නිරතුරුව වැර වඩනු පිණිස පදන් වඩනු පිණිස නොනැමෙයිද මෙය සිත පිළිබඳ පළමු විනිබන්ධය වරහන් ඇතුළේ සිතේ බැඳීම වෙයි. එච්චරයිද? පළවෙනි එකද කරන්නේ. හා කවන්න අපි මොකක් කරලා බලමුකෝ. හිතේ වුණොත් අපි වෙලාව තව එකක් ගමු. නැත්තම් ඔකට සාකච්ඡා කරමු. මොකද චේතෝ විනිබන්ධ 5ක්ද 4ක්ද තියෙනවා. 5ක් තියෙනවානේ මේ බලමුකෝ ඉස්සෙල්ලා කතා කරලා. ඉතින් එතකොට ආස්මාර ගන්න මේ සත්තමේ තුන සූත්‍රය කියලාත් එකක් තියෙන එකක් චුට්ටක් හොයාගන්න මේ. හොඳයි. ඉතින් එතකොට අපිට කතා කරන්න තියෙන විනිබන්ධ 5ක් ගැන. ඉතින් විනිබන්ධ 5 පළවෙනි එක විදිහට කාමයන් හා සම්බන්ධයෙන් තමන්ගේ හිතේ තාමත් තියෙන ඇලීම ඒවම නැවත නැවත මතක් කර ගැනීම ඊට පස්සේ ඒවම කල්පනා කර කර ඒවත් ඔස්සේ ගත කිරීම කියන එක තමයි ඉතින් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම හුඟක් වෙලාවට මේ අපි ගිහි ගෙදර ඉන්නකොට කාමයන් එක්ක ඉන්නකොට ඕක එච්චරම ගාණක් නැහැ. මොකද ඒකත් එක්කම ඉන්නේ. එතකොට ඕන තරම් කාමයන් තියෙනවා. කාමයන් ඔස්සේ අනේක ඊට හිත පිනවන එක ඒ කාම මේ භෝගීව වාසය කරනවා කියන එක ඒක නිකන් ඇක්සෙප්ටඩ් එකක්. ඒක නිකන් ඒකේ පිළිගත් එකක් එතන තියෙන්නේ. ඒ නිසා අපි ඇහැට කැමති දේවල් පෙන්නනවා, රූප බලනවා, චිත්‍රපටි බලනවා, নানা ප්‍රකාර දේවල් බලනවා. ඉතින් කනටත් ඒ විදිහටම සද්ද අහනවා, සින්දු අහනවා, මියුසිකල් ෂෝස් බලන්න යනවා. ඉතින් ඒවත් අහනවා. ඉතින් ඒ පැත්තක් තියෙනවා. ඊට පස්සේ නාසයටත් ඉතින් ওই විදිහට
කැමති සුවඳ ගඳ විලවුන් ඉතින් ඒවා පාවිච්චි කරනවා. දිවටත් ඒ විදිහමයි. ඒ ආකාරයෙන්ම අපි පුළුවන් තරම් ඒවත් පාවිච්චි කරනවා. මේ හෝටල් වලට ගිහිල්ලා වෙන්න පුළුවන්. එක දේවල් වලට ගිහින් අපි ඒකත් පරිහරණය කරනවා. ස්පර්ශය සම්බන්ධනොත් ඉතින් ඊළඟට අපි විවාහ වෙලා ඉතින් ඒවයි කටයුතු වෙලා ඉතින් එහෙමත් නැත්නම් අයථාන්තමින් හෝ ස්පර්ශය හරහාත් යනවා. නැත්නම් ඉතින් අපි ධනෙ වේදම් කරලා ස්පර්ශයක් ලබන්න අපි පුළුවන් තරම් සුඛෝපභෝගීව කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒතකොට මෙන්න මේක පංචකාමයන් වශයෙන් ඉතින් ඒතකොට ධර්මයේ පෙන්නනවා රූප, ශබ්ද, ගන්ධ රස ස්පර්ශ කියන එක. ඒතකොට මේ පංචකාමයන් සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා කියන ඉතින් අපි කාගෙත් තියෙන කාම තණ්හාව. ඒතකොට කාම තණ්හාව ඔස්සේ අපේ හිත ඇදිලා යෑම ඉතින් ස්වාභාවිකයි. මොකද මේක ඇවිල්ලා කාම භූමියක්. අපි මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ කාම භූමියට. ඉතින් කාමයන් කෙරෙහි ආස්වාදයක් තියෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඒ නිසා අපි මේ මනුස්ස ලෝකයට ආව නම් කියන්නේ අපි ගාව අනිවාර්යයෙන්ම ඔය කාමයන් කෙරෙහි පුදුම ඇල්මක් තියෙනවා. ඒ හින්දාමයි අපි මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මනුස්ස ලෝකෙට එන්න විදිහක් නැහැ අපිට කාමයන් කෙරෙහි ඇල්මක් නැත්තම්. එහෙමත් දෙයක් තියෙනවා. හරි ලස්සනයි ඒ පොයින්ට් එකත්. ඒ කියන්නේ දැන් අපි මේ මනුස්ස ලෝකේ ඉන්නවා කියන්නේම අපි තුල ගැඹුරට කාවැදිච්ච කාමාසාව තියෙනවා. කාමාසාව නොතිත් කාමාසාවක් තියෙන හින්දාමයි මේ මනුස්ස ලෝකේ අපි උපත ලැබලා තියෙන්නේ. එහෙමත් නැත්නම් අපි දිව්‍ය ලෝකයකට යන්නේ නැත්නම් අපායකට යන්නේ. ඉතින් ඒවා සහිතවමයි. අපි සෑහෙන දුරකට යටපත් කරව මට්ටමක් තමයි ඒ කාමාසාව සෑහෙන දුරකට යටපත් කරව මට්ටමක් තමයි බ්‍රහ්ම ලෝකයකදී ගත කරනවා කියන්නේ. මොකද යම්ස කෙනෙක් ධ්‍යාන වඩලා ඒ සමාධි මේ ශක්තියෙන් සෑහෙන දුරට ඒ කාමච්ඡන්දේ කාමාසාව යටපත් කළා. ඒ ධ්‍යාන ශක්තිය තියෙන තාක් ඒකට බ්‍රහ්ම ලෝකයේ කල්ප ගාණක් ඉන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් එතනිනුත් නැවතත් මේවා මතුවලා එනකොට ඊළඟට මේ නැවතත් ඉතින් එක්කෝ මේ දිව්‍ය ලෝකයකට එහෙම නැත්නම් නැවතත් මනුස්ස ලෝකයකට එනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ කාමයන් කෙරෙහි අපි ගාව තියෙන ආසාව ඉතින් පුදුමාකාර විදිහට තියෙනවා. දැන් ඔන්න ඔය කාමාසාවෙන් తాවකාලිකව ඉවත් වීමක් තමයි අපි පොයේ දවසට කරන්නේ. අබ්‍රහ්මචාරීව හිටියොත් නැත්තා දැන් බ්‍රහ්මචාරීව ඉන්න දවසක් හරි පුරුදු වෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් සතියේකට ආරණ්‍යයකට ඇවිල්ලා පන්සලකට ගිහිල්ලා කොහොම හරි අපිට භාවනා වැඩසටහනක් වගේ දෙයක් කරනවා නම් ඉතින් එතකොට ඒ සතියේකට හෝ දෙකකට හෝ අපි මේ බ්‍රහ්මචාරීව ඉන්න යම්කිසි වෑයමක් දරනවා. ඒ තුල එක්තරා අන්දමක අර පුහුණුවක් තියෙනවා. ඉතින් ඒක පොඩ ඒ වගේ පුහුණු කරන්න වෙනවා. මොකද මේ කාමාසාව කියන එක බොහොම ප්‍රබලයි. දැන් අපි ඔය ප්‍රබල කාමාසාව හොඳට අපි ගාව තියෙන බව දැනෙන්නෙත් භාවනාවක් කරන ගත්තාම තමයි. මොකද නැත්තම් අපි ඒ කාම භූමිය තුල ඕවා සන්තරපණය කරමින් පුළුවන් තරම් ඇහැට කනට නාසයට දිවට ඕවා ලබා දෙමින් ඉන්න පරිසරය තුල මේක අපි ගාව තියෙන බවක් එච්චරම නොතේරෙන්නත් පුළුවන්. මොකද ඒවා ඕන තරම් තියෙන හින්දා. නමුත් දැන් අපි ආරණ්‍යයකට ඇවිල්ලා එහෙම නැත්තම් සිල් ගන්න ගිහිල්ලා භාවනාවක් කරනකොට හැබැයි ඔක්කොම ටික මතුවෙනවා පුදුම විදිහට කාමච්ඡන්දේ එළියට එන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ ඒක ඉතින් අපි පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අපේ ස්වභාවය, මනුස්ස ස්වභාවය, මනුස්ස හිතේ ස්වභාවය. අර ඒ ටික තියෙනකොට ඒක එච්චර ගාණක් නැහැ. ඒක නැති වෙලා අපි බ්‍රහ්මචාරීව ඉන්න හදනකොට එහෙම නැත්තම් නීවරණ ටික යටපත් කරන්න හදනකොට කාමයන්ගෙන් වෙන් වෙච්ච අරමුණකට හිත යොදන්න හදනකොට අර කාමයන් ඇවිල්ලා සම්නිකරම අපිට පහර දෙනවා. එතකොට නීවරණ වශයෙන් අපි ඔක හඳුන්වනවා. ඉතින් එතකොට කාමච්ඡන්ද නීවරණය අපේ හිතේ එකඟතාවයක් ඇතිවන තාක් පහර දෙනවා. එතකොට විශේෂයෙන්ම හිත සමාධිමත් කියලා කියන්නේ හිත ඒ කර්මුණක සෑහෙන වෙලාවක් පවත්වන්න පුළුවන් කියන්නේ කාමච්ඡන්ද නීවරණේ සෑහෙන යටපත් වෙලා. ඒ කියන්නේ දැන් අපි භවනාව කරනවා කියලා විශේෂයෙන්ම සමාධි අංග 5ක් මේ වර්ධනය කරනවා. හිතන්න අපි හිතමු මේක නම් අපේ අරමුණ. ඒතර මේකට නැවත නැවත හිත නංවමින් එනේන අරමුණට හිත නංවමින් ඉන්නවා නම් දැන් එතකොට මෙයාට නිදා ගන්න වෙලාවක් නැහැ. සම්පූර්ණයෙන්ම හිත ඇක්ටිව්. පුදුම විදිහට හිතේ සක්‍රීය බවක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේකට අපි හිංසා කියනවා විතක්කේ කියලා. අපි තෝරගන්නවා යම්සේ අරමුණක්. ඒ තෝරගත්ත අරමුණට නැවත නැවත හිත නංවනවා. නැවත නැවත හිත නංවනවා. ආශාසයට නංවනවා. ඉතින් ඒක ඉවරනකොට ප්‍රසආසයල. ඒකට හිත නංවනවා. ඉතින් මේක හොඳට සක්‍රීයව අපි කරන්නම් මෙන්න මේ විතක්කේ තියෙන්න ඕනේ. ඒතර විතක්කේ හොඳට සක්‍රීයව අපි තුල ක්‍රියාත්මක වෙන තාක් තීන මිද්දයක් එන්නේ නැහැ. ඒතර තීන මිද්දේට පටහැනි මෙන්න මේ විතක්කේ. දැන් මේ නංවපු හිත ඊළඟට අපි මේ අරමුණ තුල හොඳට හසුරවනවා. අරමුණු විමසා බැලීමකට ලක් කරනවා. විචාරය කියලා අපි කියනවා. මේ විචාරයේ තියෙන තාක් විචිකිච්ඡාවට අවස්ථාවක් නැහැ. මොකද විචාරය කියන්නේ සම්පූර්ණයෙන්ම දෙයක සැකහැර දැන ගැනීමක්. මෙතන මොකද්ද තියෙන්නේ? මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා සැකහැර දැන ගැනීමක් තමයි විචාරයෙන් සිද්ධ වෙන්නේ. ඒතකොට විචාරයේ තියෙන තාක් විචිකිච්ඡාව නැහැ. ඒතකොට විචාරය අපි හොඳට පවත්වනවා නම් අරමුණ කෙරෙහි.
ධම්මවිචයක් කියන්න පුළුවන්, සම්පජඤ්ඤයක් කියන්න පුළුවන්. අරමුණු හොඳට විමසා බලන තාක් එහෙමනම් අපිට සැකයක් පහළ වෙන්නේ නැහැ. විචිකිච්ඡාව ඒතර අයින් වෙනවා. දැන් මේක සාර්ථක වුණා නම් ඒ කියන්නේ දැන් මෙතන සතුටක් පහළ වෙන්න පුළුවන්. මොකද මෙච්චර කාලයක් දැඟලුවා මේක කරගන්න. දැන් එහෙම දෙකක් නැහැ. දැන් සෑහෙන දුරට මේ කාර්ය සාර්ථක වීම හරහා නිරාමස ප්‍රීතියක් පහළ වීම, ඒ ප්‍රීති ජනක ස්වභාවය මේ පටහැනි මේ මොකද්ද මේ ව්‍යාපාදයට. අපි තුල ඒ අපේ හිතේ තියෙනවා නම් ඒ බඳු සොම්නස් සහගත ගතියක්, නිකන් සැහැල්ලු ගතියක්, ප්‍රීති ස්වභාවයක් තියෙනවා නම් එතකොට එතන ව්‍යාපාදයට ඉඩක් නැහැ. ව්‍යාපාදයට පටහැනි. ඒතර ව්‍යාපාද නීවරණ යටපත් වෙනවා අපේ හිතේ පහළ වෙන ඔන්නය ප්‍රීති කියන සමාධි අංගේ නැත්නම් ධානාංගේ හරහා. එතකොට මේ බඳු ස්වභාවයක් තියෙනකොට දැන් එයාට ආයේ එළියට දුවන්න විදිහ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපේ හිත සාමාන්‍යයෙන් එළියට දුවන්නේ මෙතන ඇතුලේ සැපය නැත්තම්. ඇතුලේ තෘප්තියවත් බවක් නැත්තම්, ඇතුලේ සතුටක් නැත්තම්, ඇතුලේ සැහැල්ලුවක් නැත්තම් එයා එළියේ සැප හොයනවා. එළියේ තෘප්තියක් හොයනවා. එළියේ ආස්වාදයක් හොයනවා. නමුත් දැන් ඇතුළතම සතුට වෙන නිසා, ඇතුළතම තෘප්තිමත් බවක් තියෙන නිසා දැන් එයාට ඇතුළේ ඉන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඇතුළේ සතුටු ස්වභාවයක් තියෙන, ප්‍රීති ස්වභාවයක් තියෙන, සැහැල්ලු ස්වභාවයක් තියෙන. ඒතර ඔන්නේ සැහැල්ලු සැපදායි ස්වභාවය තනිකරම පටහැනි අපේ හිතේ පහළ වෙන උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයට. ඒ උද්දච්චයෙන් කරන්න හිත බිසුරවනවා. හෙට දුවනවා, මෙහෙට දුවනවා, ඒ අරමුණෙන් පයින්නවා, මේ අරමුණට පයින්නවා, මේ අරමුණට පයින්නවා. අරමුණු වල පැන පැන යාම තමයි උද්දච්චයෙන් කරන්නේ. කුක්කුච්චයෙන් කරන්නේ අර රිග්‍රෙට් කියන මේ පසුතැවීම. එතකොට පසුතැවෙන්න විදිහකුත් නැහැ. දැන් මෙතන සතුටුයිනේ. මේ දීලා තියෙන අරමුණු තුළ පුදුමාකාර සතුටකින් ඉන්නේ. තෘප්තිමත් බවකින් ඉන්නේ. අතීතයට යන්නෙත් නැහැ, අනාගතයට යන්නෙත් නැහැ. බොහොම තෘප්තිමත් බවක්. මේ ලැබෙන මේ ආශ්වාසය අපි තුන් තෘප්තිමත්. දැන් අත්දකින්නේ ප්‍රශ්වාසය නම් ඒ ප්‍රශ්වාසය තුළ තෘප්තිමත්. ඔන්නේ අපි සියල්ල අතහැරලා අනිත් ඒවා ටික ඔක්කොම අමතක කළා මේ මොහොතේ ලස්සන්ට මේ පැමිණෙන සරල අරමුණ තුළ තෘප්තිමත් අපිට ඉන්න පුළුවන් නම් එතන සුඛය තියෙනවා. සැපේ තියෙනවා. එතන ඔන්නේ සුඛ කියන ඒ ධානාංගය නැත්තම් අපි කියන සමාධි අංගය. ඉතින් එතකොට මේ සම්පූර්ණයෙන්ම උද්දච්ච කුක්කුච්ච අයින් කරනවා. දැන් උතන කියවෙච්ච නැති එකක් තියෙනවා. මොකද්ද? විචිකිච්ඡාව කිව්වා. කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ අයින් වෙන්නේ කොහොමද එතකොට? නෑ. උපේක්ෂානුත් අයින් වෙනවා. ඒකග්ගතාවයෙන්. දැන් මේ අරමුණේම තියෙනවා. දැන් එයා දැන් කාමච්ඡන්දේ ස්වභාවය තමයි මේ එක අරමුණක ඉන්න අමාරු යාට. එක අරමුණක තියෙන ආස්වාදයේ අඩු වෙනවත් එක තව අරමුණකට පයින්නවා. ඒ අරමුණේ තියෙන ආස්වාදයේ අඩු වෙනවත් එක තව අරමුණකට පයින්නවා. ඒතකොට මෙන්න අපේ හිතේ තියෙන ස්වභාවය තමයි අර ලොකු සංසි කියන්නේ කකා යනවා කියලා. ඒක උණක් පොඩ්ඩක් රස විඳිනවා, ඒක පොඩ්ඩක් රස මදිනකොට ඊළඟ අරමුණට පයින්නවා. ඒක පොඩ්ඩක් රස විඳිනකොට ඒක උදාසීන වෙනකොට ඒකේ රසය නැති වෙනකොට තව අරමුණට පයින්නවා. ඕක තමයි කාමච්ඡන්දේ ස්වභාවය. නමුත් දැන් අපි හිත එකඟ වෙලා කියන්නේ, සමාධිමත් වෙලා කියන්නේ, ඒකාග්‍රතාව කියලා කියන්නේ ඔන්න ඔය කාමච්ඡන්දේට පටහැනි. ඔන්න ඒකාග්‍රතාව කියන ධානාංගය තමයි කාමච්ඡන්දය යටපත් කරන්නේ. ඒතකොට අපේ හිත හොඳට ඒකාග්‍රතාවයක පවත්වන්න පුළුවන් නම් එතකොට කාමච්ඡන්දයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අපි දැන් ඔය දේ හදාගන්න කන් හිත පුදුම විදිහට දඟලනවා. එතකොට සෑහෙන ෆයිට් එකක් තියෙනවා මුල් කාලේ. මොකද දැන් ඉස්සරහට ගන්න අරමුණත් කාමච්ඡන්දෙන් තොර අරමුණක්නේ. රසවත් අරමුණක් නෙමෙයි. දීලා තියෙන්නේ හුස්මක්. දීලා තියෙන්නේ පිම්බීමක් හැකිලීමක්. දීලා තියෙන්නේ වම දකුණ නැත්තම් මේ දැනෙන ස්පර්ශයක්. ඒක තන්නේ කරම බෝරින් අරමුණු. තන්නේ කරම මේ කිසිම රසයක් නැති අරමුණු. ඒ කියන්නේ රසයක් අපිට නොදැනෙන්නේ අපේ හිතේ තියෙන ඔන්න ඔය කාමච්ඡන්දාදී නීවරණ ටික නිසා. දැන් අපි මේ කාමච්ඡන්දාදී නීවරණ ටික යටපත් වෙන්න මේ සරල අරමුණේ රසය දැනෙන්න ගන්නවා. ඉතින් එතකොට දැනෙන ආශ්වාසය සුවදායි ආශ්වාසයක්. ප්‍රීති ජනක ආශ්වාසයක්. එහෙම නැත්නම් ඒ ආශ්වාසය තුල අපි තුල සතුටක් ඇති කරනවා. ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රීතියක් පහළ වෙනවා. ඉතින් ඒක වෙන්නේ නැහැ අපි ගාව කාමච්ඡන්දේ තියෙන තාක්. දැන් ඒතර කාමච්ඡන්දය කොහොමද මේ භවනාවේට අපි ඇස් දෙක පියාගත්තාම පහළ වෙන්නේ කොහොමද? දැන් අපි ගිහිල්ලා එළියේ නෙමෙයි දැන් මේ ඉන්නේ. බ්‍රහ්මචර්යව ඉන්නේ. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඉන්නේ. එතකොට කොහොමද කාමච්ඡන්දේ වැඩ කරන්නේ? සිතුවිලි වශයෙන් නැත්නම් සිතුවිලි කියනට වඩා සංඥා වශයෙන්. ඒතර කාම සංඥා වශයෙන් තමයි දැන් යෝගාවචරයේ හිතේ ඕක ක්‍රියාත්මක වෙන්නේ. ඒතර කාම සංඥාවෙන් ගහන ගැහිල්ල ඇත්තටම අරිටත් වඩා ප්‍රබලයි. මොකද දැන් අපි අරවත් එක්ක ඉන්නකොට ඒකේ තියෙන එක ගැන එච්චර ගාණක් නැහැ. අපි ඒක රළු විදිහට ඕලාරික විදිහට මේවා පරිහරණය හරහාම අපි මේ හිතර නැගෙන කාමච්ඡන්දය නිකන් తాවකාලිකව මේ සූපත් කිරීමක් කළා තියෙනවා. නමුත් දැන් එහෙම නෙමෙයි. කාමච්ඡන්දයට අපි ආහාර දෙන්නේ නැහැ.
දැන් අපි කෙලින්ම මේ සරල අරමුණක ඉන්නකොට අපි අතීතේ පරිහරණය කරපු දේවල්, බලාපොරොත්තු වෙන දේවල්, අනාගතේ කරන්න කියලා බලාපොරොත්තු වෙන දේවල්, කාම සංඥා ටික එනවා නිකන් හොඳටම යනවා ඉතින්. ඒක අර gedara ඉන්නවට වඩා අමාරුයි. එතකොට මේ ආරණ්‍යයකට ඇවිල්ලා භාවනා කරන්න ගියාම ඒ කාමච්ඡන්දෙන් ගහන ගැහිල්ල. ඉතින් ඕකත් කාගෙන ඉන්න ඕනේ ඉතින්. මොකද මේ තෙවතන තමයි ෆයිට් එක තියෙන්නේ. ඒ නිසා මුල් කාලේ පුදුම කියන්නේ යෝගාවචරයේකට පුදුමාකාර අනුකම්පාවක් කරන්න සිද්ධ වෙනවා. මොකද යා ලොකු ෆයිට් එකක් කරන්නේ. මොකද පස්සේ ඉතින් ඒක එයාට යම්කිසි අත්දැකීම් ටිකක් තියෙනවා. ඊළඟට මේ නීවරණ ටික යටපත් කරන හැටි ගැන යම්කිසි හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම සෑහෙන දුරකට ඉතින් සාර්ථකයි කියන්න පුළුවන්. ඉතින් ඒකිනුත් අදහස් වෙන්නේ නැහැ ඉවරයි කියලා. ඉතින් අර පුදුමාකාර ෆයිට් එකක් තියෙන අතර මුල් කාලේ ඒ නිසා පුදුම උතන තනිකර වීරෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් ওই කාලේදී ඇත්තටම ඔය අසුබ භාවනාවක් වගේ දෙයක් වුණත් නරක නැහැ. මොකද අර ඒ වගේ දේවල් වල තියෙන්නේ නිකන් తాවකාලිකව නිකන් හිතන්න අපිට එකපාරට සොලියුෂන් එකක් දෙන්න බැරි නම් කියලා ඔන්න බෝම්බයක් දානවා. දැන් හිතන්න මාක් හරි දැන් ඔය කට්ටිය කරන්නේ දැන් ඔය අන්තරෙන් ඇවිල්ලා ගහන අන්තරෙන් ඉතින් පාගමන එනවා. දඩං ගාලා ගිහලා ගහන ඔන්න ගඳුළු ගෑස් ගහන නැත්නම් වතුර ගහනවා. ඉතින් මේක නෙමෙයිනේ සොලියුෂන් එක. සොලියුෂන් එක මේක නෙවෙයි. ඒ වගේ තමයි දැන් මේ අපිත් අසුබ භාවනාව කරනවා කියන්නේ ඒක අවච්ඡන්ද එනවා මේ දාන අසුබයක්. ඉතින් එතකොටත් ඉතින් අර වතුර ගහනවා වගේ දෙයක් තමයි තියෙන්නේ. ගඳුළු ගෑස් ගහනවා වගේ දෙයක් තමයි තියෙන්නේ. තාව ගාලා ඉතින් පොඩ්ඩක් ෂේප් වෙනවා. ඊට පස්සේ උසාවිය යන්නයි වැඩ ගොඩක් තියෙනවා. කෙසේ නමුත් ඉතින් ඔන්න අසුබ භාවනාවත් ඉතින් ඔන්න ඔය වගේ තමයි. අර කාමච්ඡන්දයට යම්කිසි తాවකාලික විසඳුමක් ඒකේ ප්‍රතිවිරුද්ධ පක්ෂය පෙන්වා දීම හරහා ඉතින් අපි කරනවා. ඒක ඉතින් අර මුල් කාලේදී හරි ප්‍රයෝජනයි. මොකද අපිට එකපාරටම සතිය දියුණු වෙන්නෙත් නැහැ. එකපාරට විපස්සනා නුවණක් දියුණු වෙන්නෙත් නැහැ අපේ හිතේ. ඒ නිසා ඔය වගේ උපක්‍රම ඔය වගේ මේ ආයුධ පරිහරණය කරලා තියෙන එකේ වරදක් නැහැ. ඒ නිසා අසුබ භාවනාවක් වඩන එක විටින් විට මරණ සතියක් වඩන එක විටින් විට නැත්තම් නව සීවිතකයක් වගේ දේවල් මෙනෙහි කරන එක විටින් විට ඇත්තටම හොඳයි. ඒ නිසා දැන් සමහර ආරණ්‍ය එහෙම තියෙනවා. විශේෂයෙන් ඔය තායිලන්තේ එහෙම පොඩ්ඩක් එක්කන් යනවා ඔය මෝචරියකට එහෙම ඉඳලා හිටලා කට්ටිය එක්කන් යනවා. ගිහිල්ලා ඉතින් නිරුවත් සිරුරක් මල සිරුරක් මොකන්ද විච්ඡේදනය කරපු සිරුරක් එහෙම පොඩ්ඩක් පෙන්වනවා. ඒකට අර අපේ හිතේ තියෙන ඒ කාමයන්ටම බැඳිච්ච ගතිය පොඩ්ඩක් අයින් වෙලා මේක ඇතුලේ තියෙන මෙන්න මේකයි කියලා නිකන් අස්පනා අපිට පොඩ්ඩක් පේන්න ගන්නවා. ඉතින් ඔන්න ඔයගේ දේවල් මතක් කරගත්තාට පස්සේ අර භාවනාවේදී කාමච්ඡන්දේ එන වෙලාවට తాවකාලිකව පොඩ්ඩක් ඉතින් ඒකේ විසඳුමක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔහොම යනකොට අපි හිතමු දැන් කාමච්ඡන්දය පොඩ්ඩක් යටපත් වුණා. අපි ඉස්සරහින් තියාගත්තේ යම්කිසි අරමුණක්. ඒ අරමුණ ඇවිල්ලා බොහොම උදාසීන අරමුණක්, ආශාසයක්, ප්‍රසආසයක්. ඉතින් ආශාසයේ ප්‍රසආසයේ හිත එකඟ වෙන්න. ඔන්න දැන් කාමච්ඡන්ද නීවරණය යටපත් වුණා. මේකට දැන් විතක්කය හොඳට ක්‍රියාත්මක වෙනවා. මේ තුලම මතුවෙන ආශාසයේ හිත එකඟ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් සෑහෙන දුරට ගොඩ කියන්න පුළුවන්. දැන් ඔකේ හරි ලස්සන හම්බුණාද මේක? හරි ලස්සන සූත්‍රයක් එනවා. ඒකේ දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේකේ තියෙන විස්තරය. ඇත්තටම දැන් අපි හිතනවා දැන් කාමච්ඡන්දයටපත් වෙච්ච පමණින් සියල්ල සාර්ථකයි කියලා කියන්නේ නැහැ. නමුත් මේකේ තියෙන විස්තරය මේ කොයිතරම් දුරට බුදුරජාණන් වහන්සේ මේක විග්‍රහ කරලා තියෙනවද කියලා ඔය සප්තමයිතුන සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. අංගුත්තර නිකායේ මහිතේ සත්තක නිපාතේ. ඉතින් ඒකේ පෙන්නනවා දැන් කොයිතරම්නම් අපේ හිත මේවට බැඳීමක් තියනවද? දැන් හිතන්න අපිට ගිහි ජීවිතයක් ගත කරද්දී මේවා කෙලින්ම ඇසුරු කරන්න තියෙනවා නේද? අපිට බිරිඳක් ඇසුරු කරන්න, පෙම්වතියක් ඇසුරු කරන්න, පෙම්වතෙක් ඇසුරු කරන්න, ස්වාමි පුරුෂයෙක් ඇසුරු කරන්න. ඉතින් ඔය වගේ අපිට මේ කාමයන් සංතරපණය කරනවා කියලා ඒ පැත්තට යන්න කාමේ එක්තරා අන්දමකින් සංසර්ගයක යෙදෙන්න ඉතින් අවස්ථාව තියෙනවා. දැන් ඊට පස්සේ මහණුණාට පස්සේ ගිහිගේ අතහැරියට පස්සේ ඉතින් ඕක අපේ හිත තුළ ක්‍රියාත්මක වෙන ආකාරය හරීම සූක්ෂම විදිහට බුදුරජාණන් වහන්සේ දැකලා ඔන්න ඔය සූත්‍රය තුල කියලා තියෙනවා. අපි පොඩ්ඩක් ඒකට සම්කම් දෙමු. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ මේ තුන සූත්‍ර සාවත්ත නිදානං අතකෝ ජානුස්සෝනි බාහ්මනෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවතෝ සත්තින් සම්මෝදින් පෙය්‍යාලං ඒතද වෝච. එකල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය. භවම්පි නෝ සමනෝ ගෝතමෝ බ්‍රහ්මචාරී පටිජානානීති. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බ්‍රහ්මචාරියෙක් මී ප්‍රතිඥා කරන්නාහුදයි. යං හිතං බ්‍රාහ්මණ සම්මා වදමානෝ වදෙය්‍ය අකණ්ඩං අච්චිද්ධං අසබලං අකම්මාස්සං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරතිති.
මමේ වේතං බ්‍රාහ්මණ සම්මා වදමානෝ වදෙය්‍ය. අහං හි බ්‍රාහ්මණ අකණ්ඩං අච්චිද්දං අසබලං අකම්මාසං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරාමීති. බ්‍රාහ්මණය යම් පුඟුලෙක්ගෙන මනාකොට කියනුයෙක් අකණ්ඩ වූ අචිද්‍ර වූ අශබල වූ අකල්මාශය වූ පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචරිය පුරන්නේයයි කියන්නේ නම් බ්‍රාහ්මණය මනාකොට කියනුයේ තෙල කාරණය මාගෙනම කියන්නේය. බ්‍රාහ්මණය මමම නොකඩ වූ නොසිදුරු වූ අශබල වූ අකල්මාශ වූ පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචරිය පුරමි. කිම්පන බොහෝගෝතම බ්‍රහ්මචරියස්ස ඛණ්ඩම්පි චිද්දම්පි සබලම්පි කම්මා සම්පීති. බවත් ගෞතමයන් වහන්ස බ්‍රහ්මචර්යාගේ ඛණ්ඩ ඡිද්‍ර ශබල වරහන් ඇතුලේ කබර කල්මාශ වරහන් ඇතුලේ පුල්ලි කවරේදයි. පළවෙනි එක ඉද බ්‍රාහ්මණ ඒකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා සම්මා බ්‍රහ්මචාරී පටිජානමානෝ න හේව කෝ මාතුගාමින සද්දින් ද්වය සමාපත්තින් සමාපජ්ජති. අපිචකෝ මාතුගාමස්ස උච්චාදන පරිමද්දන නහාපන සම්බාහනං උච්චාදන පරිමද්දන පහන සම්බාහනං සාදියති. සෝ තදස්සා දේව තන් නිකාමේති තේනච චිත්තං ආපජ්ජති. ඉදම්පිකෝ බ්‍රාහ්මණ බ්‍රහ්මචරියස්ස ඛණ්ඩම්පි චිද්දම්පි සබලම්පි කම්මා සම්පි. බ්‍රාහ්මණය මේ ලෝහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මනාකොට බ්‍රහ්මචාරීයමි පිළින කරන්නේ මාගමක් හා සමග ද්වය සමාපත්තියට නොම පැමිණෙන්නේය. වැලිදු මාගමක විසින් ඉඟ ඇලුම් පිරිමැවුම් නැහැවීම් සම්බාහන ඉවසන්නේය. හේ එය ආස්වාද කරන්නේය. එය කැමති වන්නේය. එයින්ද සතුටට පත්වන්නේය. දැන් මෙතන මේ ලස්සන්ට බුදුහාඳුරේ කියන්නේ ගැඹුරට යන ආකාරය පෙන්වන්නේ අපේ හිත කොයිතරම් වංචනිකද මේකේ හැසිරෙන ආකාරය කියන එක තමයි මේක අතෙන් අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ. දැන් හිතන්න යම්ස කෙනෙක් එනවා බ්‍රහ්මචර්ය වාසයක් කරන්න කියලා. සිල් ගන්න කියලා එනවා. සිල් ගන්න කියලා ඇවිල්ලා මේ ඊට පස්සේ ඉතින් යා සීලයක් ආරක්ෂා ගන්න උත්සාහත් වෙනවා. දැන් ඒකේ ඔය චිද්ද මේ සකබල ආහාරමේ ඔය වචන ටිකක් දාලා තියෙන දැන් ඒ කියන්නේ සීලෙනික අපිරිසුදු වෙන ආකාරය. ඒ කියන්නේ පැල්ලම් හට ගන්න ආකාරය. දැන් අපි සීලයක් ආරක්ෂා කරද්දී පිරිසුදුවම සීලයක් ආරක්ෂා වෙනවද? ඒ සීලයට කොයිතරම්නම් මේකෙන් පැල්ලම් එනවද? අපි කරන අපි තුල ඔය වගේ ඔය දැන් මේ විස්තර කරගෙන යන කාරණා හරහා කොයිතරම්නම් අපේ ඒ සීලයට නිකන් පැල්ලම් එනවද කියන එක තමයි දැන් බුදුහාඳුරුවෝ පෙන්වන්නේ. දැන් පළවෙනි එකේදී තියෙන දැන් එයා බ්‍රහ්මචර්ය වාසයක් කරන නිසා කෙලින්ම මේ මා කවුද මේ කාන්තාවක් එක්ක මෛතුන සේවනයේ දෙන්නේ නැහැ. එතෙන්ට යන්නේ නැහැ. හැබැයි දැන් කරන්නේ මොකද්ද එතකොට? අර ඇඟ උලන එක. දැන් කාන්තාවක් කියලා පොඩ්ඩක් ස්පර්ශ කරනවා. ඇඟ උලනවා, අතින් අල්ලනවා, සම්බාහනය කරනවා. ඉතින් ඒකට ඉඩ දෙනවා. හැබැයි මෛතුන සේවනයට යන්නේ නැහැ. දැන් මේ එක මට්ටමක් කතා කරන්නේ. එතකොට මේ දැන් බ්‍රහ්මචර්ය ජීවිතයක් රකින්නවා කියලා දැන් මේකට ඉඩ දීම හරහා හැබැයි අර මේක එක්තරා අන්දමකින් පැල්ලමක් ඇතිලා තියෙන්නේ. අර අපිරිසුදු වීමක් තියෙන්නේ. අර පිරිසුදු බ්‍රහ්මචර්ය නෙමෙයි දැන් උතර තියෙන්නේ. ඒතර මේ එක මට්ටම් සියුම් මට්ටම් දැන් මේ හතක් ලස්සනට බුදුහාඳුරෝගේ පෙන්නනවා. ඒක පළවෙනි මට්ටම තමයි එතකොට අපි පෙන්වන්නේ. දැන් කෙලිම ස්පර්ශයට ඉඩ දීලා තියෙනවා. ස්පර්ශයට ඉඩ දුන්නාට ඉතින් අර මෛතුන සේවනයේ මට්ටම දක්වා යන්නේ නැහැ. ඒකෙන් රැකිලා ඉන්නවා. යම් තාක් දුරකට හොඳයි. හැබැයි මේකට තාම ඉඩ දීලා තියෙනවා. ඒක ඇත්තටම දැන් භික්ෂුවිනේ එහෙම ගත්තොත් මේකට ඉඩ දුන්නොත් කෙලින්ම මේ ඒක සලකන්නේ සංඝාදිශේෂයක් විදිහට. මොකද එතෙන්දී ඒක හෙලි කරන්න වෙනවා. දැන් බුදුරහාමුදුරුවෝ ඔක ලස්සනට හැන්ඩල් කරලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉතින් ඔක්කොම දන්නවනේ. දන්නවා අපේ හිතේ කෙලසෙන ආකාරය. යම් හෝ භික්ෂුවක් රාග නිශ්චිතව යම්සි කාන්තාවකගේ අතින් හෝ ඇල්ලුවොත් කෙස් ගහකින් හරි ඇල්ලුවොත් රාග නිශ්චිතව හැබැයි නිකන් මේ ඇක්සිඩන්ටලි ඇල්ලීමක් නෙමෙයි මේ කියන්නේ අත ගෑවීමක් නෙමෙයි ඌමනාවෙන්ම චේතනාපූර්වකව හිතේ රාගයක් ඇති වෙලා හිතේ රාගෙ පැත්තට පෙරලිලා කාන්තාවක් අතින් ඇල්ලුවොත් කෙස් ගහකින් හරි ඇල්ලුවොත් අනිවාර්යෙන් එතකොට සංඝාතිශේෂ ඇවතක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට හෙලි කරන්න ඕනේ. ඒක හෙලි කරන්න කියන අඬුම තරමින් 20ක් දන්නවා. අඬුම තරමින් 20 දෙනෙක් දන්නවා වැඩේ වරද්දගත්තා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා. මොකද ඒ කියන්නේ අබ්බහන විනය කර්මයක් කරහා යනකොට 20 දෙනෙක් දන්නවා අඩුම තරමින් මේ යන්නේ මෙන්න මේ බඳු හේතුවක් මෙන්න මේ බඳු කාරණාවක් නිසායි යම්සේ ආපත්‍යක් වෙලා තියෙනවා. ඒ හින්දායි මෙයා මේ අබ්බහන විනය කර්මයක් ගන්න කියලා. එතකොට අර බුදුරජාණන් වහන්සේ මේක අපිව ආරක්ෂා කරන්නේ අර ලැජ්ජා බය කියන එකට වාංගු කළා. දඬුවමකුත් තියෙනවා. ඉතින් දඬුවම කියන්නේ ඒකනේ. යා හෙලි කරොත් මෙන්න මෙහෙම වැරද්දක්
මං හිතන්නේ මගේ අතින් අද වෙලා මං අදම ගිහිල්ලා මගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙකුට කිව්වොත් මම ප්‍රාගනිශ්චිතව මෙන්න මෙහෙම කාන්තාවක් ඇල්ලුවා කියලා මම එහෙම හෙලි කරොත් එයාට ඒත් දවස් 6ක් මේ මානතක් පුරන්න තියෙනවා. කියන්නේ දවස් 6ක් යම්සි තැනකට ගිහිල්ලා එයාට හිතන්න එතන දඬුවම වශයෙන් තියෙන්නේ. එයාට දැන් මුල් පුටුවේ ඉන්න බෑ. බණ කියන්න බෑ. ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන්න බෑ. පේලිය අන්තිමට යන්න ඕනේ. අන්න වගේ දඬුවම් ටිකක් තියෙනවා. තනිකර ලැජ්ජාවය මූලික කරගෙන බුදුහාඳුරු හික්මවනවා. ඊට පස්සේ සැඟවුවොත් හිතන්න දැන් මට ලැජ්ජයි කියන්නේ. දැන් මම ගුරුවරයෙක්. මම හැබැයි අතින් ඇල්ලුවා. ඉතින් එතකොට රාගනිෂ්ඨව අතින් ඇල්ලුවා. ඉතින් මම හෙලි කරන්නේ නැතුව ඉන්නවා. පස්සේ හැබැයි මගේ හිත වද දෙනවා. ඒක කරා කිව්වේ නෑ. අරකද මේක දීලා පස්සේ ඔන්න කියනවා. දවස් 5කට පස්සේ කිව්වේ කියලා. දවස් 5කට පස්සේ කිව්වා නම් ඔන්න ඕක කියනවා පටිච්චාදනයක් කියලා. එතකොට මේ ඇවත මං වැහුවා දවස් 5ක් තිස්සේ. එතකොට අර දවස් 6ට එකතු වෙනවා මෙන්න මේ දවස් 5. මේකට කියනවා පිරිවෙසක් පුරනවා කියලා. එතකොට පිරිවෙසකුත් පුරන්න ඕනේ. එතකොට දවස් 11ක්ම යන්න ඕනේ. ඔන්න වගේ හරිය ලස්සන කියන්නේ ක්‍රමයක් හරහා එහෙමත් නැත්නම් ලැජ්ජා බය ඉස්සරහට ගැනීම හරහා පරිශදයක් ඉස්සරහා අපිව නිකන් අර අපේ තියෙන තාම නොහික්මුණ ගතිය පෙන්වා දීම හරහා බුදුහාඳුර අපි හික්මනවා. තමයි ස්පර්ශයේ පැත්තෙන්. හරි අපි ඊළඟ කරුණට යමු. ඒකෙම පොඩි මේකක් තියෙනවා සංස්ථාව. ඒකෙම පොඩි විස්තරයක්. මේ අයං උච්චති බ්‍රාහ්මණ අපරිසුද්ධං බ්‍රහ්මචාරියං චරති සංයුත්තෝ මේ තූනේන සංයෝගේන න පරිමුච්ඡති ජාතියා ජරා මරණේව ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. බ්‍රාහ්මණය මේද බ්‍රහ්මචර්යාගේ ඛණ්ඩ චිද්‍ර ශබල කල්මාශ වෙයි. බ්‍රාහ්මණය මේ තෙමේ මෛතුන සංයෝගයෙන් සංයුක්ත වූයේ අපිරිසුදු බඹසර පුරන්නේ යයිද ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නොමිදේ යයිද සසර දුකින් නොමිදේ යයිද කියනු ලැබේ. ඒක බුදුහාඳුර කෙලින්ම කියලා දානවා මේ මට්ටම ඉතින් එයා මෛතුන සේවනයට යන්නේ නැහැ. හැබැයි ඉඩ දෙනවා මේ වගේ ස්පර්ශයක්. ඒ ස්පර්ශයේ ඉඩ දීලා ඒ විදිහට නම් එයා කටයුතු කරන්නේ මේ ජාති ජරා මරණ වලින් එයා නිදහස් වෙන්නේ නැහැ. මොකද ආය අර කවුස්සනවානේ. දැන් අතෙන්ට නොගියට මේ හිතේ කාමච්ඡන්දය ක්‍රමානුකූලව ඡය වෙලා යන්න කාමාශ්‍රවේ ඡය වෙලා යන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අරම ස්පර්ශයක් ලබන අවස්ථාව පාසා මෙයා නිකන් මතුවෙනවා. එතකොට මෙයාට දුක් කෙලවර කිරීමක් කාමාශ්‍රව ප්‍රහාණයක් වෙන්නේ නැහැ මේ යෙදෙන කටයුත්ත නිසා. එතකොට සීලය අපිරිසුදු වෙනවා. හරි. දෙවෙනි එක පුනච පරම් බ්‍රාහ්මණ ඉදිහි කච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා සම්මා බ්‍රහ්මචාරී පටිජානාමානෝ නහේවකෝ මාතුගාමින සද්දින් ද්වයං ද්වය සමාපත්තින් සමාපජ්ජති නපි මාතුගාමස්ස උච්චාදන පරිමද්දන නහාපන සම්බාහනං සාදීයති අපිචකෝ මාතුගාමින සද්දින් සංජග්ඝති සංකීලති සංකලායති පෙය්‍යාලා. තවද බ්‍රාහ්මණය මෙලොවෙහි ඇතැම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි මනාකොට බ්‍රහ්මචාරීමි ප්‍රතිඥා කරන්නේ මාගමක හා සමග ද්වයං ද්වය සමාපත්තියට නොම සමවදනේය. මාගමක් විසින් සිරුරු ඉලීම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන නොද ඉවසන්නේය. වැදු මාගමක හා සමග සිනා කතායෙන් සේයි ක්‍රීඩා කරේ මහ සිනා කෙරේ. ඔව්. දැන් ඊළඟට යන්නේ දැන් අතන්ට යන්නෙත් නැහැ. කියන්නේ පිරිමැදීම් මට්ටමට යන්නෙත් නැහැ. හැබැයි පොඩ්ඩක් ඉතින් ඇයි හොඳයි යත් තියාගෙන පොඩ්ඩක් hina වෙනවා, සෙල්ලම් කරනවා. දැන් මේ ඉතින් දැන් ඒ වගේ අර දැන් ඔය තියෙනවා ඇහැට ඇහැ කෙලින්ම ඒකත් වගේ තියෙනවද දන්නේ. දැන් ඇහැට ඇහැ කෙලින්ම මීට් කරනවා කියන්නේ. ඔක ඉස්සරහට ඇති ඒකත්. ඉතින් එතකොට මේ දැන් කොහොම හරි අර බොහොම ආල්ලාප සල්ලාපේ එදෙනවා කාන්තාවක් එක්ක. දැන් අපිට කියන්නේ එහෙම අල්ලාප සල්ලාප වල යෙදෙනම තුල යම්කිසි වින්දනයක් තියෙනව නේද? කාමාශ්‍රාදයේ යම්කිසි වින්දනයක් තියෙනවා. අපි කැමති කෙනෙක් එක්ක අතින්වත් ඇල්ලුවේ නැහැ හැබැයි. හැබැයි එයාත් එක්ක විහිළු කරනවා, තාලු කරනවා, අතීත දේවල් කතා කරනවා. ඒ විදිහට සම්පූර්ණයෙන්ම ඔය වගේ දේවල් තියෙනවා. දැන් බුදුහාඳුර ඕකත් ලස්සනට වළක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මොකක් හරි මේ රාග නිශ්චිත කතාවක් නම් කරන්නේ. කියන්නේ එතනත් අහු වෙනවා, එතනත් සංඝාතිශේෂයෙන් නේද 13 වස්ම තියෙන්නේ. එතනත් සංඝාතිශේෂයත් දාලා තියෙනවා. එතකොට ඒ දක්වා ගෙනියනවා. ඒ කියන්නේ අපි අර රාගය මිශ්‍රණය වෙලා මෛතුන්‍ය හා සම්බන්ධ, කාමයන් හා සම්බන්ධ මේ මාකරි මාත්‍රකාවක් අල්ලගෙන නම් ඒ කාන්තාවක් එක්ක අපි කතා බහක යෙදුනේ ඒකත් හෙලි කරන්න වෙනවා. එතකොට ඒකත් වළක්වනවා. ওই විදිහට මාර කියන්නේ ඒක හතකින් බැලුවාම අර ධර්මය නීවරණ යටපත් කිරීම, ආශ්‍රවයන් ඡය කිරීම මේවා එල්ල කළා බුදුහාඳුරෝ දාලා තියෙන ශික්ෂාපද පුදුම ගැලවීමක් තියෙනවා. මේකින් එකට එකක් නේ අර ඇටැක් කරන ගතිය. අපේ ඒ එන එක එක ආසාවකට ගහන ගතිය.
මෛතුන සේවනය දුනොත් කෙලින්ම ඉවරයි. කෙලින්ම පරාජිකා. කෙලින්ම ඉතින් එළියටම යනවා. දැන් අර ඊළඟ මට්ටම් අපි ඔය 7ක් කතා කරන්නේ එක එක සූක්ෂම එන්න සූක්ෂම වෙන මට්ටම්. ඒතර බුදුහාඳුරේ එක එක ශික්ෂාපතයෙන් ලස්සන්ට ඒ සූක්ෂම මට්ටම දැකලා ඒවට ඇඩ්‍රස් කරලා තියෙනවා. ඒවට ගානට පහර ගහලා ඒව වළක්වලා තියෙනවා. හරි. නපි මාතුගාමින සද්දින් සංජග්ගති සංකීලති සංඛෙලායති අපිචකෝ මාතුගාමස චක්කුණා චක්කුං උපනිජ්ජාය පෙක්කති මාගමක හා සමග නොද සිනාබස්සේ ක්‍රීඩා නොකරෙයි මහා හසිතයෙන් නොසෙයි වැලිදු සියසින් මාගමකුගේ ඇස පිළිබඳව දක්නේය බලන්නේය. අන්න ඒක. දැන් යන්නේ ඇහැට ඇහැ දානවා. දැන් කියන්නේ අර වගේ එයත් එක නිකන් අර ප්‍රාගනිෂ්ඨව hinaවීමක් අහර මේ ඇත්තෙත් නැහැ. ක්‍රීඩා කරනවා වගේ දෙයක් එහෙම මේ කතාවක් ඇත්තෙත් නැහැ. හැබැයි කෙලින්ම ඇහැට ඇහැ බලනවා. දැන් උතන මාර වැඩක් තියෙන්නේ. දැන් අපිට එතකොට දැන් සමහර වෙලාවට දැන් කාන්තාවක් කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් කාන්තාවක් කියලා ප්‍රශ්නයක් අහද්දී අපි භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට අපිට පුළුවන් මේ කාන්තාවගේ මූණ බලන්න කෙලින්ම නේද? මූණ බලද්දී සමහරවිට අපි මේ යාට නිකන් එල්ල කරලා උත්තරයක් දීම සඳහා මූණ බලනවා වෙන්න පුළුවන්. නේද? සමහර විට දැන් මෙහෙම මූණ බලාගෙන ඉන්නකොට පස්සේ රාගය ඇති වෙන්න පුළුවන්. නේද? මුණ බලාගෙන ඉන්නකොට රාගය ඇති වෙන්න පුළුවන්. මොකද මුලදී තිබුණ නැහැ. මුලදී තිබුණ නිකන් අර ධර්ම කරුණක් පැහැදිලි කරන ගතියක්, අවවාදයක් දෙන ගතියක් එහෙම වෙන්න පුළුවන්. දැන් හිතන්න මොකක් හරි ප්‍රශ්නයකට ඇවිල්ලා අම්මා කෙනෙක් නැත්නම් නැගණි කෙනෙක් වෙනවා. ඉතින් මොකක් හරි දෙයක් භික්ෂුන් වහන්සේ අහන්න. ඒතකොට දැන් මේ නැගණියක් විදිහට සලකලා උත්තරයක් දීගෙන යනවා. අම්මා කෙනෙක් කියලා සලකලා උත්තරයක් දීගෙන යනවා. හැබැයි අතරමඟදී මේ හිත පෙරලෙන්න පුළුවන්. නේද? හිත පෙරලෙන්න පුළුවන්. ඊට පස්සේ සමාජයට මේ ඉන් එහාට යන්නේ ඇහැ බලාගෙන ඉන්නේ අර දැන් ඇහැට ඇහැ කතා කරනවා දැන්. ඇස් කතා කරනවා කියලා අහලා තියෙනවනේ. ඇස් දෙකෙන් කතා කරන්න පුළුවන්. ඒතකොට ඇස් දෙක එකට එක මීට් වීම හරහා සම්මුඛ වීම හරහා එක්තරා අන්දමක සංසර්ගයක් සිද්ධ වෙනවා. ඒක තමයි ඔය තුන්වෙනි මට්ටම වශයෙන් පෙන්වන්නේ. ඒතකොට බුදුහාඳුරු කොයිතරම්නම් මේක සූක්ෂමව මේ ඇනලයිස් කරලා තියෙනවද නේද? අපේ හිතේ අපේ තියෙන වංචනික ගතියනේ. දැන් කෙලින්ම මෛතුන සේවනය දෙන්නෙත් නැහැ. ස්පර්ශයක් ඉවසන්නෙත් නැහැ. කෙලි දෙරෙන් කතා බහ කරලා එහෙම එච්චර මට්ටමකට යන්නෙත් නැහැ. හැබැයි දැන් ඈත හිටියට මොකද ඇහැට ඇහැ යනවා. ඇහැට ඇහැ දැන් මේ දෙන්නගේ අතර යම්කිසි එක්තරා අන්දමක බැඳීමක්, රාග නිශ්චිත බවක්, යම් හෝ සංනිවේදනයක් සිද්ධ වෙනවා ඇහැට ඇහැ හරහා. එතකොට අපි මාර පරිසංවීමක් වෙන්න ඕනේ. එතකොට මේ සමහර වෙලාවට බලලා කතා කරන්න, ඍජුව කතා කරන්න වෙනවා. ඍජුව කතා කරනවා කාන්තාවක් එක්ක. අපි නිකන් බිම බලාගෙන දැන් අපි දන්න අපි දිහා ඒ කාන්තාව බලාගෙන ඉන්නවා. කාන්තාව බලාගෙන ඉඳදී අපි බිම බලාගෙන කතා කරනවා. ඒතර එයාගේ පැත්තෙන් බලහම නිකන් අප්සෙට් වගේ. නිකන් මොකද හාමුදුරුවොත් එක්ක දැන් කතා කරන්නයි මම මේ ප්‍රශ්නයක් විසඳන්න ආවේ. හාමුදුරුවෝයි මූණවත් බැලුවේ නැහනේ. හාමුදුරුවෝයි මූණවත් බැලුවේ නැහනේ කියලා ඒක හාමුදුරුවන්ට චෝදනා කරනවා. එහෙමත් ඇති වෙන්න පුළුවන්. ඒතර අපි කොහොමද මේ දෙපැත්තම බේරගන්නේ? දැන් එතන සුහදතාවය දැක ගන්නත් ඕනේ. මෙයාගේ ප්‍රශ්නේ මම අහගත්තා. මේකට මම සංවේදී කියලා මම යම්සි වැදගත්කමක් දුන්නා. මම අවධානය යොමු කළා කියලා ආට හේතු ගන්නවෙන්නත් ඕනේ. හැබැයි මම ආරක්ෂා වෙන්නත් ඕනේ. මේ කරන සංවාදය හරහා මගේ තුල කලින් නොතිබිච්ච රාගයක් ඇවුස ගන්න නැතුව මේ කියන සංසර්ග මට්ටමට නොයාම ඉන්නත් මම පරිසම් වෙන්න ඕනේ. ඉතින් මේ එකපාරට කරන්න බෑ. දැන් මේ ඇත්තටම බුදුහාඳුරුව මේක කම්ප්ලීට් කරාට පස්සේ තමයි මම බුද්ධත්වයටපත් වුණා කියලා කියන්නේ. ඉතින් එච්චරට මාරම මේ රටාවක් වගේ පෙන්වන්නේ. ඉතින් ඒකට ඔන්න ඇහැට ඇහැ පෙන්වීම ගැටීම කියන එක තවත් පැත්තක්. හොඳයි. නපි මාතුගාමස චක්කුණා චක්කුං උපනිජ්ජාය පෙක්කති අපිචකෝ මාතුගාමස සද්දං සුනාති තිරෝ කුඩ්ඩං වා තිරෝපාකාරං වා හසන්තියාවා බනන්තියාවා ගායන්තියාවා රෝදන්තියං වා පෙය්‍යාලං මාගමහුගේ ඇස තම ඇසින් නොද පිළිවිද දක්නේය නොබලන්නේය වැලි බිනින් පිටත් හි වේවයි පවුරින් පිටත් හි වේවයි සෙන්නා වූ හෝ බනන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය අසයි. දැන් යන්නේ ඊළඟට ශබ්දයට යන්නේ. දැන් ඇහැට ඇහත් බෑ. හැබැයි සද්ද කියන එක ඉතින් ඇහැට ඇහැ නැති වුණාට ඇහෙනවා නේද? දැන් උතන දැන් ඕක එතකොට අපි කාන්තාවගේ ගීතයක් ඇහුවොත් එහෙම ඕක අහු වෙනවද? අහු වෙනවනේ. ඉතින් ඒක තමයි මේ තාප්පෙන් එහා පැත්තේ දැන් කිව්වත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. සද්ද ඇහෙනවනේ. දැන් අපි ඒක තාප්පෙන් අපි එහා පැත්තේ ලයිව් ඇහුවත් එකයි අපි රෙකෝඩ් කරපු ගෑනු කෙනෙක්ගේ සින්දුවක් ඇහුවත් එකයි. ඉතින් එතන අපි තුල ඒ කාන්තාව කෙරෙහි ඒ කාන්තා හඬට කාන්තා කටහඬට ඒ ලාලිත්‍යයට ඉතින් ඒකට අපේ හිතේ යම්සි ආසාවක් තියෙන තාක් ඒතර අපි මේ කාන්තාවක් කරන කතාව අහන්න ආසයි. එතකොට ඔන්න ඔය මට්ටමක් ඊට පස්සේ දැන් ඔය බලන්නේ අර එක මට්ටම් වලින් සියුම් වෙවි යන ආකාරය තමයි මේ සූත්‍රේ පුරාවට තියෙන්නේ. ඒතකොට දැන් කරන්නේ
අර මුලින් එකට යන්නේ නැහැ. ස්පර්ශයට ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට එයත් එක ඇයි හොඳයි යට යන්නේ නැහැ. කතා බහ කර කර මේ කෙලින්ම කෙලිදෙලට යන්නෙත් නැහැ. ඊළඟට ඇහැට ඇහැ මේව කරන්න යන්නෙත් නැහැ. හැබැයි සද්ද අහන්න කැමති. එයා පොඩ්ඩක් මොනවා හරි කතාවක් කරනවා. ඒක එක්ක පැත්තකින් ගිහලා යාට නොදැනෙන්න අහන් ඉන්නවා. පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා අහන් ඉන්නවා. සින්දුව ඇහෙනකොට නිකන් පොඩ්ඩක් කන් යොමාගෙන අහන් ඉන්නවා. ඉතින් ඒතකොට කාන්තා හඬට ඒ ලාලිත්‍යයට අපේ හිතේ තියෙන ඇල්ම තමයි එතන පෙන්눔 කරන්නේ. දැන් එතන ඇත්තටම දැන් තව සූත්‍රවල එහෙම බුදුහාඳුර පෙන්නනවා දැන් මේ පුරුෂයෙක්ගේ හිත ගත්තාම කාන්තා ස්පර්ශයකට තරම් පුරුෂයෙක්ගේ හිත නැමෙන වෙන කිසිම ස්පර්ශයක් නැහැ කියනවා. කාන්තා දැක්මකට කාන්තාවගේ රූපයකට තරම් මේ මිනිස්සෙන්ගේ පුරුෂයෙන්ගේ හිත යන වෙන කිසිම රූපයක් නැහැ කියනවා. ඒතර කාන්තා හඬට තරම් කාන්තාවගේ මේ කරන කතාවේ තියෙන හඬට ඒ කටහඬට තරම් වෙන කිසිම හඬකට මේ පුරුෂයෙන්ගේ හිත ඇලෙන්නේ නැහැ කියනවා. ඉතින් එච්චරට පුදුමාකාර මේවා නිකන් බින්න බහැපු දේවල්. අපි මේ සංසාරෙම එන්නේ ඔය ටික අපි තුල නිකන් අටුවම් බහැලා තියෙන්නේ. මේ ඔක්කොම නිකන් ඇතුළේ නිකන් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන ස්ක්‍රිප්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේවා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකට අපි මේවා නිකන් මේ හොඳට දකින්නත් ඕනේ. මේවා නිකන් හංගල වැඩකුත් නැහැ. අපි ගාව මේවා නැහැය මම නම් සුද්ධවන්තයෙක් මම දැන් අනාගාමී කියලා හිතාගෙන ඉඳලා වැඩක් නැහැ. මම දැන් රහත් වෙලාවේ මට ඔය ගාණක් නැහැ. මට දැන් මූණට මුණ වෙලා කතා කළත් මට ප්‍රශ්නයක් නැහැ. අතින් එල්ලුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ ඉතින් ඔලොමල වීමක් තනිකර තියෙන්නේ. ඒතන නිකන් තනිකර නිකන් අපිව අදි탁සේරු කිරීමක් එතන තියෙන්නේ. අපි ඒකට අපේ தත්ත්වය දන්නේ නැහැ. දැන් ඔක තව ඉතින් මහා ගැඹුරු දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ අම්මයි පුතයි පවා සම්බන්ධිත අවස්ථාවන් වෙන සූත්‍ර පිටකේම සම්බන්ධ වෙනවා. ඉතින් ඒ තරමට මේවා හරිම විෂමයි. ඒ කියන්නේ මුලදී අපිට නිකන් අපි යන්නේ උදව් කරන්න කියලා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවානේ. දැන් හිතන්න කමටහන් දෙන්න කියලා යනවා මේ කාන්තාවකට. දැන් මේ වික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට වෙන්න පුළුවන් ඉතින්. ඉතින් එහෙම වෙච්ච අවස්ථාත් එමට තියෙනවා. ඉතින් කමටහන් දෙන්න කියලා. ඉතින් යන්නේ බොහොම සත් අදහසින් යන්නේ. ඉතින් සමහරවිට කමටහනුත් දෙනවා. ඉතින් මුල් දවස් දෙක තුන ඉතින් සාමාන්‍ය විදිහට යනවා. දැන් එයාගේ ජීවිතය ගැන හෙලි කරන්න තියෙන ප්‍රශ්න ගැන හෙලි කරනවා තියෙන එන ප්‍රශ්න ගැන හෙලි කරනවා භාවනාව වඩන හැටි හෙලි කරනවා දැන් මේ සාහන අතිශය පෞද්ගලිකත්වයක් හෙලි කරන්නේ නේද අතිශය පෞද්ගලිකත්වයක් බොහොම විශ්වාසවන්තව හෙලි කරනවා ඒ සමහරට අනිත් පැත්තේ ඉන්න භික්ෂුන් වහන්සේට සමහරට මේක නිකන් වෙන විදිහට හැඟුනොත් එයා ඒක මිස්යූස් කරන්න ගත්තොත් ඊට පස්සේ මේ කරන කතාවට එයාගේ හිත ඇදිලා ගිහිල්ලා දැන් ඊට පස්සේ එයාට මේ කතාව ප්‍රිය වුණොත් ඕන්ට වඩා නේද ප්‍රිය වෙලා දැන් ඉතින් කාන්තාවට කමටහන් සුද්ධ කරන්නේ නැති වුණා තාම්දුර කතා කරලා බලනවා දැන් කොහොමද භාවනාව හොඳට යනවද එහෙම යන්න පුළුවන් ඉතින් මොකද අර දැන් තියෙන්නේ කමටහන් සුද්ධ කිරීම නෙමෙයි දැන් යන්නේ වෙන පැත්තක් දැන් නිකන් එයාට පොඩි ත්‍රිල් එකක් තියෙනවා මේ කාන්තාවත් එක්ක කතා කිරීම හරහා කතා කිරීමේ උවමනාවට දැන් නිකන් කෝල් එකක් දීලා බලනවා කතා කිරීමේ උවමනාව සඳහා දැන් නිකන් කමටහන් ගන්න ආවේ නැහැ කාලෙකින් අන්න අර මෑණියන්ට එන්න කියන්න කමටහන් ගන්න කියන්න කියලා ඉතින් දැන් පොඩ්ඩක් මාව හම්බෙන්න කියන්න කියලා අන්න මේ අපේ මාර වංචනීය ගතිය මේ හිතේ තියෙන්නේ අපිට තේරෙන්නේ නිකන් ප්‍රශ්නයක් නැහැ දැන් කාලෙකින් කමටහන් ගන්න ආවේ නැහැ මොනා කරගෙනද දන්නේ නැහැ කියලා මේ උදව් කරන චේතනාව හැබැයි වංචනිකයි යට තියෙන්නේ රාගය හැබැයි මෛත්‍රී පැත්තෙන් එන්නේ ඉස්සරහට දැන් හිතන්න දැන් මෛත්‍රියක් නෙවෙයි පෙන්눔 කරන්නේ මගෙන් කමටහන් ගනිමින් හිටිය කාන්තාවක් හොඳට මුලදී භාවනා කර කර හිටියා දැන් නම් මේ මෑත කාලේ ආවේ නෑ කමටහන් ගන්න මොනවා වෙලාද දන්නේ නෑ පොඩ්ඩක් නරක නෑනේ හොයලා බලන එක නේද ඉතින් පණිඩයක් කියවනේ ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා මාව හම්බෙන්න පොඩ්ඩක් කමටහන් ගන්න ආවේ නෑ දැන් හොඳට භාවනා කරගෙන යනවාද දැන් මේ යන පැත්තක් යන්නේ අපිට තේරෙන්නේ නෑ අපේ ඇතුලේ ක්‍රියාත්මක වෙන අර වංචනිකව ඇති වෙන ඒ රාග නිශ්චිත බව එයාගේ කටහඬක් අහන්න තියෙන උමනාව, ඇහැට ඇහැ මීට් කරන්න තියෙන උමනාව, පොඩ්ඩක් දකින්න තියෙන උමනාව, ඇසුරු කරන්න තියෙන උමනාව. ඒවා තමයි ඇතුලේ තියෙන්නේ. නමුත් පෙන්눔 කරන්නේ මෛත්‍රී සහගත බවක්. දයානුකම්පාවක්, උදව් කිරීමේ චේතනාවක් තමයි එළියට තියෙන්නේ. හැබැයි යට තියෙන වෙන දෙයක් තියෙන්නේ. හොඳයි. අපි ඊළඟටත් යමු. නපි මාතුගාමස සද්දං සුනාති තිරෝ කුඩ්ඩං වා තිරෝපාකාරං වා මා හසන්තියා වා තිරෝපාකාරං වා හසන්තියා වා බනන්තියා වා ගයන්තියා වා රෝදන්තියා වා අපිචකෝ යානිස තානි පුබ්බේ මාතුගාමින සද්දින් හසිත ලපිත කීලිතානි තානි අනුස්සරති පෙය්‍යාලා බිනින් මුවා වෙහි වේවයි පෞරින් මුවා වෙහි වේවයි සෙන්නා වූ හෝ බිනින්නා වූ හෝ ගයන්නා වූ හෝ අඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය නොදාසයි වෙනිත් මාගමක හා සමග ඔහු විසින් පෙර කළ යම් හසිත ලපිත කීලිතයෝ වෙත්නම් ඒ හැම අනුස්මරණය කෙරෙති. ඔව්. දැන් ඉන්න අනිත් පැත්ත. දැන් තියෙන්නේ දැන් කෙලින්ම මේ කියන්නේ ලයිව් නැහැ දැන්. එතකොට ඒ වෙනුවට දැන් මතක් කරනවා. අතීතේ කරපු දේවල් හිතන දැන් හිතන්න මේ විවාහ වෙලා හිටපු එක්කෙනෙක් දැන් ඔන්න මහණුණා.
විවාහ වෙලා හිටපු කාලේ කරපු දේවල් ටික මතක් කරනවා දැන්. දැන් හම්බෙන්නේ නැහැ බඩු දැන් ඉතින් ඉවරයි. ඒ ටික මතක් කරලා ගන්න පුළුවන්. ඒක ඒ තුල ආස්වාදයක් ලබනවා. එහෙම නැත්නම් හිතන්න අපි මහාන වුණා හැබැයි මට අතීතයේ පෙම්වතියක් හිටියා. එයත් එක්ක මං ගත කරපු හැටි, අත් දෙක අල්ලන් ගිය හැටි, සෙප වැඳගත්ත හැටි ඉතින් ඕක මතක් කරනවා. එහෙම නැත්නම් හිතන්න දැන් මම අතීතයේදී යම්සි චිත්‍රපටයක් බැලුවා. චිත්‍රපටයේ තිබිච්ච දේවල් නේද අපිට මතක් කරගන්න පුළුවන්. ඒතකොට ඒ ස්ත්‍රියක් ඔය දැකපු හැටි, චිත්‍රපටයක හිටපු හැටි, නැත්නම් දර්ශනයක හිටපු හැටි, රූප රාමුවක හිට හැටි දැන් ඕක මතක් කරගන්නවා. එතකොට මේ ස්ත්‍රී රූපයක් මතක් කරගෙන, ස්ත්‍රී ශබ්දයක් මතක් කරගෙන, ඒ රසයක් මතක් කරගෙන, ඒ විඳපු විඳීමක් මතක් කරගෙන දැන් මනසින් හදා ගැනීමක් ඔතන තියෙන්නේ. ඉතින් ඕක බහුලව සිද්ධ වෙන්නේ ඕකයි. ඇත්තටම බැලුවාම. අපි හුදකලාව ඉන්නවා නම්, අරණ්‍යගතව ඉන්නවා නම් අර මුල් කීප අවස්ථාවලට තියෙන ඉඩ හුඟක් අඩුයි. මොකද සමහරවිට කාන්තාවට එන්න දෙන්නේ නැහැ. දැන් අපි හිතන්නේ දැන් පින්ඩපාතෙත් යන්නේ නැහැ කියලා. දැන් පින්ඩපාතේ යද්දී ඔය තියෙන රිස්ක් එක වැඩි. මොකද අර මෙතන නිකන් හාමත් වෙලා හිටිය කෙනෙක්. දැන් කාමයන්ගෙන් හාමත් වෙලා හිටියේ. පින්ඩපාතේ යනකොට එළියට යනකොට දැන් ඉල්ලනවා. හිත ඉල්ලන බලපන් දැන් ඔන්න බලපන් මේ ලස්සන කාන්තාවක් මේ බාන ටික දෙන්නේ කියලා. ඉතින් දැන් හිත කියන බලපන් කියලා කියනවා ඉතින් දැන්. ඊට පස්සේ නැත්තම් එයාගේ කටහඬ ඇහෙනවා. නිකන් ළමයි පොඩ්ඩක් කතා කර කර ඉන්නවා. නිකන් හිමින චුට්ටක් පොඩ්ඩක් නේද ඇයි හරි ස්ලෝ වෙලා වගේ යන්නේ. ගේ ගාවින් යනවා පොඩ්ඩක් හිමීට යන්නේ පොඩ්ඩක් ඉතින් අහගෙන යන්න වෙන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ දැන් හිතන්න ඕකත් නැහැ කියලා. ඕකත් නැහැ. දැන් හැබැයි ඇතුළෙමයි ඉන්නේ. හැබැයි ඇතුළෙම ඉන්නකොට දැන් ආහාර ලැබෙන්නේ නැහැ දැන් මේ ඉඳුරන්ට ආහාර අවශ්‍යයි. ඒතර මේ කාමය කියන එක පුදුමාකාර එහෙම දෙයක්. මේකට මේ ආහාරය ලැබුණ නැතන යා වෙන ක්‍රමවල දැන් හදලා ගන්නවා, හිතින් හදලා දෙනවා දැන්. අතීතයේ ඇසුරු කරපු ටික දැන් මතක් කරලා ඒකෙන් ආස්වාදයක් ලබන්න. ඒක නැවත මතක් කරන ඒක හරිම අමාරුයි. හිතන් දැන් භාවනාවක් කරන්න ගියාම දැන් තියෙන අරමුණ තනිකර 7-5 වැඩක් ඇති අරමුණක් නෙමෙයිනේ හුස්ම රැල්ල කියන එක. ඉතින් ඕකත් එක්ක ඉන්නකොට ඔය අතීතේ කරපේවා මතක් වෙලා එනවා කියන්නේ. ඉතින් මා රසයක් නේ තියෙන. ඉතින් මේක අත්හැරලා ඔකට යනවා කියන එක ස්වාභාවිකයි. ඉතින් මේවා ඉතින් අපි පිළිගන්න ඕනේ මේක තමයි අපේ හිතේ ස්වභාවය. අපේ හිතේ තියෙන වංචනික අර පහත් පෙළේ ගතිය තමයි ඕක. ඉතින් ඕවත් එක තමයි සටන තියෙන්නේ ඉතින්. මේක දකින්න ඕනේ. අපේ ගාව මේකම තාම තියෙනවා. මේ නින්දිත ගතිය, මේ තුච්ච ස්වභාවය තාම තිතේ තියෙනවා කියලා දැන ඕනේ යන්න. මේක නිකන් කොලෙන් වහගෙන ගිහිලා 7-5ක වැඩක් නැහැ. මේක හෙලි කරන්නත් ඕනේ. අනේ මට මෙහෙම රාගයක් ආවා. මේ විදිහට දැවුණා. මේ විදිහට වුණා. කියන එක හෙලි කරන්නත් ඕනේ. දැන් අපි ගිහි ජීවිතේ නම් එහෙම හෙලි කිරීමක් නැහැනේ. නේද? අපි නිකන් සිල් ගත්ත විදිහට ඉන්නවා. දැන් ඒකයි භික්ෂුන් වහන්සේලාට දාලා තියෙන්නේ. අර වගේ යම්කිසි හැවතක් වුණා නම් ඒක සැඟෙවුවා නම් සැඟෙව්ව දවස් ගානටත් දඬුවම් දෙන්න ඕනේ. එතන තියෙන අර නිකන් අවංක ගතිය තියෙන හෙලි කරන්නේ බුදුහාඳුරෝ. දැන් කරන්න දෙයක් නැහැ. තමන් මේ ආවේ එක්තරා මේක සුද්ධ කරන්න කියලා පරිශුද්ධිය සඳහායි මහණුනේ. ඉතින් එහෙනම් අපේ තාමත් මේවා මතු වුණා නම් දැන් ගිහිල්ලා හෙලි කරන්න. ප්‍රශ්නයක් නැහැ. මොකද අනිත් අයටත් ඔක වෙලා තියෙනවා. නැතුව මේ අනිත් අය සුද්ධවන්තයෝ නෙමෙයි. මම ගිහිල්ලා මට දැන් වෙච්ච වැරද්ද ගැන අනිත් කෙනාට කියද්දි එතනින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් කෙනාගේ හිතේ කවදාවත් මේ හිතමු මේ බඳු ප්‍රශ්නයක් වෙලා නැති කෙනෙක්ය. එයා කවදාවත් සංඝාතසේදයට මුහුණ පාපු නැති කෙනෙක්ය සුද්ධවන්තයෙක් කියලා මේකක් නැහැ. එයාටත් වෙලා ඇති. නමුත් ඒ වෙලාවේදී මම නිකන් බිමට බහින්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. මගේ වැරද්ද මම පිළිගන්න ඕනේ. මගේ හිතේ ස්වභාවය තාමත් මෙච්චර මට්ටමකයි තියෙන එක නිකන් අවංක වෙලා නිහතමානී වෙලා මම ගිහිල්ලා හෙලි කරනවා. ඉතින් එතකොට ඔන්න ඔය හිතට අතීතයේ අසුරු කරපු දේවල් මතක් කරගන්නවා කියන එකයි කියන්නේ. දැන් ඔතන ඉබේ මතක් වීම නෙමෙයි මේ කතා කරන්නේ. ඇත්තට මුවමනාවෙන් මතක් කරගන්නවා. මොකද කාමාස්වාදයක් විඳ ගැනීම සඳහා ඒ අතීතයේ අසුරු කරපු දෙයක් උවමනාවෙන් මතක් කරගෙන දැන් විඳිනවා. මේකෙන් ආස්වාදයක් ලබනවා. ඒක තමයි ඊළඟ මට්ටම වශයෙන් පෙන්වන්නේ. ඊට පස්සේ නම් මතන අන්තිම එක දුක තියෙන්නේ. තාත් තියනද? හරි. ඔහු විසින් පෙර මාගමක හා නපි ආනිස්ස තානි පුබ්බේ මාතුගාමින සද්දින් හසිත ලපිත කීලිතානි තානි අනුස්සරති. අபிචකෝ පස්සති ගහපතින් වා ගහපති පුත්තං වා පංචහි කාම ගුණෙහි සම්පරිතං සමංගි භූතං පරිදේද. හරි. දැන් එතන යන්නේ තව එකක්. දැන් එයාගේ එකක් බලන්නේ නැහැ දැන්. දැන් ඔය තවත් සූක්ෂම මට්ටමක් පෙන්වන්නේ. දැන් තව ඒ සූක්ෂම මට්ටමේදී දැන් වෙන කවුරු හරි ඉන්නවා බොහොම අඹුසැමියන් වශයෙන්, පෙම්වතියන් වශයෙන් හැසිරීමක් වෙන කවුරු හරි කරනවා. හැබැයි අපිට ඒක ගැන වැඩි ආසාවක් ඇති වෙනවා. දැන් මේ තමන්ගේ කරපු එකක් ගැනම මතක් වෙනවත් නෙමෙයි. දැන් අර පුලිදන් ආවොත් මෛතුන සේවනයේ දීමක් නැහැ. අතින් ඇල්ලීමක් ඒ වගේ කෙලිමේ රළු මට්ටමේ දෙයක්වත් නැහැ. ඊට පස්සේ ඇහැට හැමීට් කිරීමක් ඇත්තෙත් නැහැ. සද්ද අහන්න එහෙම ගියෙත් නැහැ. ඊට පස්සේ මේ
පරණ දේවල් මතක් කර ගැනීමකුත් නෙමෙයි මේ. හැබැයි දැන් හොඳ කාම සම්භෝගයේ යෙදෙන බොහොම හොඳ වෞල් ජීවිතයක් ගත කරන කාම භෝගී ජීවිතයක් ගත කරන කවුරුර ඉන්නවා කියලා හිතන්න. ඒක ගැන ලොකු හිතේ ආසාවක් තියෙනවා. ඒක ගැන නිකන් හිතේ පොඩි කික් එකක් තියෙනවා මේ දොල්ල හොඳින් ඉන්නවනේ දැන් මේ කාම භෝගීව අස්සට වාසය කරනවා. එතකොට ඒ කියන්නේ මේ කාම භෝගීත්වය සම්බන්ධයෙන් යම් කෙනෙක් ඒ විදිහට ඉඳීම සම්බන්ධයෙන් හෝ අපේ හිතේ යම්සි ප්‍රීතියක් පහළ වෙනවා. මම මේ කතා කරන්නේ සම්පූර්ණ දැන් වෙන පැත්තක්. දැන් අපි ඇත්ත වශයෙන්ම නම් ඒක අගය කරනවානේ නේද? කවුරු හරි සතුටින් ඉන්නවා නම් අත් දෙක අල්ලන් ඉන්නවා නම් පෙම්බස් දොඩනවා නම් ඒක හොඳයි නේ. අතර සමගියක් නේ තියෙන්නේ. නේද? දැන් මේ වෙන පැත්තක් මේ කතා කරන්නේ. ඒතර මේ යන්නේ සම්පූර්ණයෙන් වෙන මොකක්ද ඒකට කියන්නේ මේ උඩුගම් බලා යන ගමනක් මේ කතා කරන්නේ. සම්පූර්ණයෙන්ම කාමභෝගී බවෙන් වෙන්වීම සඳහා කාමච්ඡන්දයේ හිතින් බැහැර කිරීම සඳහා ඒකේ තියෙන විවිධ ඡායාවන් අපේ හිතින් ක්‍රමානුකූලව පියවරෙන් පියවර රළු මට්ටමේ ඉඳන් සූක්ෂම මට්ටම දක්වා අඩු කරගෙන යන රටාව මේ පෙන්වන්නේ. ඒතර මුල්ම අවස්ථාව තමයි රළුම මට්ටම කිලිම මෛතුනසේ යෙදෙන මට්ටම. ඊළඟ අවස්ථාව තමයි තාමත් මේ කාන්තාවගේ ස්පර්ශයේ ඉවසන මට්ටම. එයාගේ එකට කැමති ඒ ස්පර්ශය ඉවසන මට්ටම. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මොකද්ද හල්ලාප සල්ලාපේ යෙදෙමින් හොඳ විහිළු තහළු කරමින් යත් එක්ක ඒ කෙලි දෙලින් කටයුතු කරන මට්ටම මේ තුන්වෙනි මට්ටම. ඊළඟට ඇහැට මේ හමු වෙලා එතනින් මේ තෘප්තියක් ලබන මට්ටම ඊළඟ එකක්. ඊළඟට සද්ධාහන එක එහා පැත්තෙන් හිටියත් මෙහා පැත්තෙන් හිටියත් රෙකෝඩ් කරගෙන ඇහුවත් ඒ සද්ධාහන එක ඊළඟ මට්ටම. ඊට පස්සේ අනිත් එක මොකද්ද මේ හිතින් මෙනෙහි කරන එක. ඔව් හිතින් මෙනෙහි කරන එක ඊළඟ මට්ටම. දැන් අර ටික නැති කරත් මේක නවත්තන්නේ කොහොමද? හිතින් මෙනෙහි කරන එක. කවුරුත් දන්නෙත් නැහැ නේද? දැන් විතර හිතින් මෙනෙහි කරනවා. දැන් බලන්න ඒක කොයි තරම්නම් සූක්ෂම පැතිද මේ කතා කරන්නේ. දැන් අපේ දැන් එක අතකින් ඔය මේ වගේ එහෙම කියනවා මේ චූලසුඤ්ඤත සූත්‍රයේදී එහෙම දැන් අපේ හිතේ ඔන්න ඔය කාමාශ්‍රවයේ තියෙන තාක් අපේ හිතේ ඔය කාමයන් නිශ්චිත අරමුණු පහළ වෙනවා. ඒ කියන්නේ දැන් අපේ කාමාශ්‍රය දුරු වුණොත් විතරයි කාමාශ්‍රය සම්පූර්ණයෙන්ම ෂය වෙලා නම් විතරයි. ඒතකොට මෙන්න මේ කාමයන් හා නිශ්චිත අරමුණු පහළ කරගනිමින් ඒකෙන් ආස්වාදයක් නොලබන මට්ටමක් පහළ වෙන්නේ කාමාශ්‍රය දුරු වෙලා නම් පමණයි. එතකොට අපි තුළ කාමාශ්‍රය තාම නිරූපණය වෙනවය තාම මේක සැඟවිලා තියෙනවය කියන එක හෙලි කරන එක මට්ටමක් තමයි අපේ හිත තාමත් ඔන්නේ කාම අරමුණු ගන්නවා කියන්නේ. එතකොට මේ කාම අරමුණු ගැනීම යම් වෙලාවක අපේ තුලින් සිද්ධ වුණේම නැහැ. මාස ගණන් අවුරුදු ගණන් සිද්ධ වෙලා නැත්නම් එහෙනම් නිශ්චිත බවකට එන්න පුළුවන්. දැන් නම් කාමාශ්‍රවේ සෑහෙන දුරට ගහලා තියෙන්නේ. මේක සෑහෙන යටපත් වෙලා තියෙන්නේ, ෂය වෙලා තියෙන්නේ කියලා යම් පමණක නිකන් සතුටක් ඇති කරගන්න පුළුවන්. ඉතින් එතකොට අන්තිමට කතා කරන්නේ අන්තිමට නැත්නම් තවත් එකක් තියෙනවා චූටි එකක්. දැන් මේ කතා කරන්නේ දැන් අරක එකක්වත් ගියේ නැහැ. හැබැයි තාමත් මේ කාම ලෝකය ගැන යම්කිසි ඇප්‍රීසියේෂන් එකක් තියෙනවා. කාම භෝගීත්වය සම්බන්ධයෙන් කාමයන්ගේ ආස්වාදයේ විඳින්මින් ඉන්න අන්‍යයන් දැකලා අපේ හිතේ ප්‍රසාදයක් පහළ වෙනවා. අන්නේ ප්‍රසාදය කියන එක අරකට නිකන් පොඩි තල්ලුවක්. අපේ හිතේ තාමත් ඒක නිකන් අනුමත කිරීමක්. අපේ හිතේ අපේ ඒ කෙරෙහි තියෙන නැඹුරුවක්. පොඩි නතියක් අපිට ඒ කාමයන් සම්බන්ධයෙන් තියෙන නිසා තමයි මේ කවහවුරු අපි මේ කරනව නෙමෙයි වෙනත් කෙනෙක් ඒ කාමාස්වාදයේ යෙදීම දැකලා ඒගොල්ලන්ගේ කාමභෝගී ජීවිතය දැකලා අපි ලබන එක්තරා අන්දමක තෘප්තිමත් බව. අන්තිමට ඒකනේ මේ අපි දිව්‍ය ලෝකේ සම්බන්ධයෙන් කරන්නේ අන්තිමට තියෙන්නේ. දැන් මෙයා මේ මොකද්ද සීලය ආරක්ෂා කරනවා. ඔය එකක්වත් නැහැ. හැබැයි ඊළඟ ජීවිතය දිව්‍ය ලෝකෙක උපදින්න. දැන් එතකොට දැන් බලන්න දැන් යන්නේ මේකේ පිරිසුදු සීලයක් ආරක්ෂා කරනවා කියලා. හැබැයි අභිමතාර්ථය වෙන එකක්. අභිමතාර්ථය ඇවිල්ලා මේ කාමයන්ගේ උපරිම මට්ටම ප්‍රාර්ථනා කිරීම සඳහා මීට වඩා සූක්ෂම කාමයක් පැතීම සඳහා තමයි සීලයක් ආරක්ෂා කරන්නේ. ඉතින් එතකොට ඔන්නේ විදිහට කියන්නේ අපේ දැන් බුදුරජාණන් වහන්සේ ඕකේ අන්තිමට මතක විදිහට කියනවා මේ ඔක්කොම ටික දුරු කරාට පස්සේ තමයි පියවරෙන් පියවර ගහන ඇවිල්ලා කඩායන ගිහිලා සියල්ලෙන් වැළකුණාට පස්සේ තමයි කවුද මම කියනවා මම අරහත්ත්වයටපත් වුණා සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා ප්‍රකාශ කරන්න කියලා. ඒක චුට්ටක් කියන්න හදනවද? ඒකත් මට මතකයි එහෙම කතාවක් තියෙනවා. බ්‍රාහ්මණය යම් කලක මම මේ සප්ත මෛතුන සංයෝගයන් කෙරෙමි තමන් තුල අප්‍රහීන යම් මෛතුන සංයෝගයක් නොමදිටීමිද
බ්‍රාහ්මණේ එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකයේහි මහාන බමුණන් සහිත දෙව්මුනි සහිත ප්‍රජාව කෙරෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙලෙමි පීන කෙලෙමි. අන්න රයිට්. නැති ඒ කියන්නේ දැන් මුල් දැන් මුදිනේ අදහස් වෙන්නේ නැහැ හැබැයි අපි එකපාරට බුදු වෙනවා කියලා. ඒ කියන්නේ මුල් මට්ටමේදී අර ප්‍රධානම අකුසල ටික වළක්ව ගැනීම කියන්නේ කෙලින්ම හිතන්න දැන් මෙහෙම කියත හැකියි. අපි තුන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනවා කියන මට්ටමකදී අපිට නිකන් හිතන්න පුළුවන් එයා කෙලින්ම කාම මිත්‍යාචාරයේ මට්ටමට දැන් යන්නේ නැහැ කියලා. නේද? ඒතකොට හැබැයි අනිත් ටික සිද්ධ වෙනවා. එයාගේ බිරිඳත් එක්ක, එයාගේ ස්වාමියාත් එක්ක සාමාන්‍ය විදිහට මෛතුන සේවයේදීමක් සිද්ධ වෙන්න පුළුවන්. කාමයේ තාම තියෙනවා. කාමච්ඡන්දයක් තියෙනවා. හැබැයි අර වගේ කෙලින්ම වීතික්කම මට්ටමක් දක්වා අපාගත වෙන මට්ටමක් දක්වා යන්නේ නැහැ. ඉතින් ඒකට ඒක අත්දින් ලොකු දෙයක් නෙමෙයි. දැන් අපි මේ සූත්‍රය අනුව බැලුවාම හුඟක් ඈත කතාවක් කතා කළේ. හැබැයි ඊට මෙහා හුඟක් මට්ටම් තියෙනවා ඉතින්. ඊට පස්සේ ඊළඟ සකදාගාමි මට්ටමකදී හිතන්න වෙන්නේ මේ කාමය කියන සෑහෙන යටපත් කළා. එයාගේ නිකන් අපි නිකන් සරලව නිකන් මම දැන් උපකල්පනය කරලා කරන්නේ මේ නිකන් අර තරම්වත් හිතුම් දැන් මේක මේ හතෙන් ගත්තොත් අර විදිහට කෙනෙකුට අල්ලන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ටිකක් රළු මට්ටම සෑහෙන දුරට යටපත් කළා. අනාගාමි මට්ටමේදී තමයි එතකොට මේ කාමච්ඡන්දේ සම්පූර්ණයෙන්ම වගේ යටපත් වෙලා මොකද එතෙන්දී මේ කාමරාග කියන එක අයින් වෙනවානේ. කාමරාග කියන සංයෝජනය සම්පූර්ණයෙන් ප්‍රහාණය වීමක් කතා කරනවා අනාගාමි වෙද්දී. ඒතකොට ඒ බඳු තැනකට ඉතින් කියන්න පුළුවන් මේ කාමයන් හා සම්බන්ධ කාම ලෝකය හා සම්බන්ධ ස්ත්‍රීන් හා සම්බන්ධ ඒ යම් හෝ සංඥාවක් හිතේ පහළ කරගෙන ඒකෙන් ආස්වාදයක් විඳීම ඒ මට්ටම සම්පූර්ණයෙන්ම ගලවලා ගියා කියලා කියන්න පුළුවන්. හැබැයි යාට තාමත් ඉතින් අර රූප රාග අරූප රාග තියෙනවා. කියන්නේ ඒවයිද බොහොම සූක්ෂම මට්ටම්. ඒවා මේවට අදාළ නැහැ. කාමයන් හා සම්බන්ධ දේවල් නෙමෙයි. ඉතින් ඔය වගේ පුදුමාකාර කියන්නේ හරි ගැඹුරක් තියෙනවා මේ මාතෘකාවල. අපි නිකන් ඔය කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වට ඉතින් ඒකේ මහා පුළුල් අර්ථයක් තියෙනවා. ඒක එක මට්ටම් තියෙනවා. බුදුහාඳුරෝ ඉතින් අපේ හිත වැඩ කරන හැටි ඒකේ විවිධ මට්ටම් දැකලා ඒවා හෙලි කරලා තියෙනවා. ඉතින් ඒකේ උපරිම මට්ටමට මේ විදිහට මේ පීවර 7ම සම්පූර්ණ වුණා නම් කියන්නේ එකක්වත් අහුවෙන්නේ නැතුව ඔය ඔච්චරට පිරිසුදු සීලයක් ආරක්ෂා වෙච්ච මට්ටමේදී තමයි උන්වහන්සේ කියන්නේ මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. ඉතින් මම හිතනවා අපි පැයක් විතර කාලය ගත කළා. ඉතින් මේ සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් එම කරන්න තියෙනවා නම් පුංචි වෙලාවක් ගන්න පුළුවන්. මේ අපිට 15ත් පොඩි වැඩකුත් තියෙනවා. අපි ටික වෙලාවකින් එහෙනම් හරි එනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. හරි. ස්වාමීන් වහන්සේ විතර අර වහන්සේ ඉස්සෙල්ලාම මතක් කරා දැන් අර කාමච්ඡන්දය ගැන විශේෂයෙන්ම වෙලාවකට අර අසුබේ වඩනකොට ඒ තුලින් කාමයේ උපදින අවස්ථා තියෙනවා. අසුබේ වඩන්නේ අසුබේ ස්වාමීන් වහන්සේ. නමුත් ඒක උදා වෙන අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට අර වහන්සේ කිව්ව විදිහට අර සප්තමයිතුන් සේවය ගැන කතා කරද්දී ස්වාමීන් වහන්සේ අපි මොකුත් කරන්නේ නමුත් හිතින් අපි ලෝකයක් ගොඩනගනවා. ඒකට ස්වාමීන් වහන්සේ ඒක මගේ ප්‍රශ්නේ තමයි ඒක අර සංඝාදිශේෂයක් දක්වා යන්න ඉඩ තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක. අනිවාර්යයෙන්. ඒක යන්න ඉඩ තියෙනවා. ඒක තමයි රිස්ක් එක තියෙන්නේ. පටන් ගන්න එතනින්නේ. සරල තැනකින් පටන් ගන්නෙ. සරල තැනකින් පටන් අරගෙන අපි ඕක ටික ටික දැන් හිතන්න අපි ඔන්න ඇඳට ගියා. ඇඳට ගිහලා ඔය වගේ සිතුවිල්ලක් ආවා හිතට. ඒක දැන් පොඩ්ඩක් ඉතින් කල්පනා කරන්න. ඔක පොඩි ආසාදයක් තියෙනවා නේද? වෙන දැන් ඔය කාමයේ තියෙන ප්‍රශ්නේ ඔන්න ඕකයි. ද්වේෂය වගේ නෙමෙයි. දැන් ද්වේෂ සිතුවිල්ලේ තියෙන දෙවිල්ලක්. ඒක ඉතින් මම නිවැරදි අනිත් එක වැරදි කියලා ඉතින් මට ඒකත් මම ග්‍රහණය කරගෙන ඉන්නවා. හැබැයි පුදුමාකාර වෙහෙසක් තියෙන දෙවිල්ලක් තියෙන්නේ. දැන් කාමච්ඡන්දේ වගේ අනිත් පැත්ත තියෙන්නේ කාමච්ඡන්දේ තියෙන පොඩි මේ ආස්වාදයක් තියෙන, ජොලියක් තියෙන. ඉතින් ඔය ඕකින්ද අපි ඔක අත්හරින්නේ නැහැ. ඉතින් ඒ සිතුවිල්ලට අපි ඉඩ දෙනවා. ඒ සිතුවිල්ල අපි අභිරමණය කරනවා. ඒක තා පොඩ්ඩක් හිතේ මේ වර්ධනය කරගන්නවා. ඒකට පොඩි තා ටිකක් පෝර දානවා, තා චුට්ටක් පෝර දානවා. දැන් එන්න අර ආස්වාදේ වැඩි වෙනවා. ඉතින් ඒ ආස්වාදයේ උච්ච මට්ටමට ගිහිල්ලා ඊට සංකල්පසිතයක් දක්වා යන්න පුළුවන්. මේකයි ප්‍රශ්නේ. ඔෆ් වෙලාද ඔක? හරි දැන් මෙහෙම කළා. බැටරි වැහලාද? ගුත්තාස කමන්න කියන්නකෝ ඇහෙන. ඔව්. ඒ අතරපු කට්ටිය සම්බන්ධයෙන් නැද්ද? ඔව්. එහෙනම් අනිවාර්යෙන් දැන් ගිහිල්ලත් කියලා දෙන්න හිතේ තමාරුට. එහෙනම් අපරාධී ඒ දවස්වල මට උදව් කරගන්න බැරි වුණා. දැන්වත් ඉතින් ගිහලා උදව් කරගන්න. භාවනාවට පොඩ්ඩක් භාවනාව වැසරාට එන්න කියලා කියන්නේ හිතුන්නේ නැද්ද? කියලා වැඩක් නැහැ.
සම්පූර්ණ මේක ඒකයි මං කිව්වේ මෛත්‍රිය මේ ඒක දහමේ එන්නේ මෙත්තා මුකේන රාගෝ වංචේති. ඒ කියන්නේ මෛත්‍රී ස්වභාවයෙන් රාගේ වංචා කරනවා අපි. අපිට හිතෙන්නේ දැන් එයාට ගිහලා උදව් කරා නම් ඇති. අපේ ගෙදර කට්ටියටත් දැන් ඔය ගෙදර කට්ටිය පවා අහුවෙන්නේ ඔයක තියෙන පැති වලින්. දැන් අපි මේ ඒගොල්ලන්ට පවා එන්න කියන්නේ මේකේ තියෙන පොඩි මේ එකක් හරහා. එහෙමයි සර්. එතකොට දැන් අර ගල්ලන්ට මං ඇසුරු කරපු කවුරු හරි මං කැමති කෙනෙක් මගේ පෙම්වතිය වෙන්න පුළුවන්, මගේ කලින් හිටිය බිරිඳ වෙන්න පුළුවන්, නැත්නම් මං ආදරය කරපු කවුරු හරි වෙන්න පුළුවන්, මොනවා හරි වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොටම මම දැන් ආයෙ ගිහලා මං චුට්ටක් උදව් කරන්න ඕනේ, මං ඒගොල්ලන්වත් මේ පාර්ට ගන්න ඕනේ, මේගොල්ලන්ටත් භාවනා පන්තියකට එන්න කියන්න ඕනේ, වැඩසටහනට එන්න කියන්න ඕනේ, ආරණ්‍යට එන්න කියන්න ඕනේ. নানা ප්‍රකාර දේවල්. ලියුමක් ලියන්න කියන්න ඕනේ, මම ලියුමක් ලියන්න ඕනේ, මොනවා වෙලාද දන්නෙත් නෑ ඒගොල්ලන්ට දැන් නේද? එහෙමනේ එන්නේ ඔය ටික. පුදුමාකාර විදිහට ගහන්නේ. ඒ කියන්නේ අපිට හැංගෙන්නේ නැහැ ඒක. අපිට තේරෙන්නේ නැහැ. ඕක එන්නේ අර මොකද්ද මොකද කියන සියුම් විතර්කයක්, සුකුම විතර්කයක් කියලා මේ පරානුද්යතා විතර්ක කියලා කියන්නේ. අපිට ඒක බැලුව බැලමට තේරෙන්නේ බොහොම හොඳයි. එහෙමයි. අපිට සාමාන්‍යයෙන් ද්වේෂය කියන එක අපිට හඳුර ගන්න පුළුවන්. ඒක අපිට නරකයි කියලා කියන්නත් පුළුවන්. රාගය කියන එකත් අපිට නරකයි කියලා කියන්න පුළුවන්. දැන් මෙහෙම එකක් නරකයි කියලා කියන්න බෑ නේද? මෙතෙන්දී අපිට හිතුනේ එයාටත් මං උදව් කරන්න ඕන. එයාටත් මං පාර කියලා දෙන්න. මට නම් චුට්ටක් දැන් පාර තේරුණා. දැන් එයාටත් කියලා දෙන්න ඕන. නේද? එයාවත් මේ පාරට ගන්න ඕන. නැත්නම් මේ මිනිස්සේ අපරාධිනේ නේද? අන්නේ විදිහට තමයි අපිව මේක අල්ලගන්නේ. ඊට පස්සේ තමයි ඉතින් අපි ලියුමක් ලියන්නේ. ඊට පස්සේ අපි පොඩක් කෝල් එකක් දීලා කොහොමද දැන් හොඳින් කටයුතු කරගෙන යනවද? අධ්‍යාපන කටයුතු කොහොමද? විවාහ වුණාද? අරකද මේක දීලා අපි පොඩි අය හොඳයි පවත්වාගෙන යනවා. පස්සේ කනෙක්ෂන් එක ඇති වෙනවා ඉතින්. ඊට පස්සේ ඉතින් අපි ආයෙ නැවත කතා කරනවා. සතියෙන් කතා කරනවා, දෙකෙන් කතා කරනවා, සති දෙපාරක් කතා කරන්න ඕනේ, තුන් පාරක් කතා කරන්න ඕනේ, හැමදාම කතා කරන්න ඕනේ. යන්නත් ඕනේ. ඒ දක්වා යනවා. හරි. තාජෝඩේ තියෙන සඳහර අර අනුසය වීතික්කම පරිඋත්ථාන කියන එක කෙටියෙන් චුට්ටක් පැහැදිලි කරන දෙන්න සිල්ලා දෙනවා. ඔව්. දැන් ඒ කියන්නේ මේ දැන් අපේ කෙලෙස් වල මට්ටම් තුනක්නේ කතා කරන්නේ. දැන් අපි කෙලින්ම බරපතලම මට්ටම තමයි අපිට يعني අපිව යටපත් කරගෙන මැඩපවත්වගෙන ගිහිල්ලා වීතික්‍රමණයක් වුණා. කෙලින්ම හිතන දැන් අපි කාමයේ ගැන නම් කතා කරන්නේ. කෙලින්ම අපි තවත් කෙනෙක් එක්ක අපිට අයිති නැති කෙනෙක් එක්ක ගිහිල්ලා සංසර්ගයේ යෙදුණා. කෙලින්ම කාම මිත්‍යාචාරයේ යෙදුණා. ඒක තමයි කතා කරනවා නම් ඔය ට්‍රාන්ස්ලේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විතික්‍රම මට්ටම කියලා කියන්නේ. ඊට පස්සේ මොකද්ද මේ පරිඋත්ථාන කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. තාම රාගෙ තියෙන හොඳටම හිත දැවෙනවා. තාම මේ මිතේ යන ඔය දේවල් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අර වගේ තැනකට ගියේ නැහැ. සංඝාතිශේෂයට ගියේ නැහැ. මොකක්වත් ඒ කියන්නේ සීලය තාම පිරිසුදු තියෙනවා. සීලය පිරිසුදු නැහැ. හැබැයි හිත දැවෙනවා. හිත තාම රාගෙන් දැවෙනවා. ඒක පරිඋත්ථාන මට්ටම. අනුසය මට්ටම කියලා කියන්නේ යටම තියෙන මට්ටම. ඒ කියන්නේ පේන්නේ නැහැ. දැන් තියෙන්නේ නිකන් නයිස්ක්‍රම්‍ය නිස්ෘත බවක් හිතේ තියෙන. එහෙම හිතන්නකෝ. දැන් මොකක්වත් නැහැ නිකන් හිත බොහොම සංසුන්, රාගයක් ඇත්තේ නැහැ, ද්වේෂයක් ඇත්තේ නැහැ. ඔක්කොම යටපත් වෙලා තියෙන. හැබැයි ඒත් යට තියෙන බඩු. නිදිගත් කෙලෙස් latent tendencies කියන්නේ ඒකයි. මේක නිකන් යට තියෙනවා නිකන් එහෙම ටෙන්ඩන්සි එකක්. එහෙම නැඹුරුවක් තියෙනවා හිත ඇතුලේ. කියන්නේ මේ වෙලාවේ ඒක නැති වුණාට අපිට සර්ටිෆිකේට් එකක් දෙන්න බෑ මෙයා නැහැ කියලා. ඊළඟ දවසේදී අපිට කවුරු හරි කාන්තාව මුණ ගැහුණා. අර නොතිබිච්ච රාගෙ ටක් ගාලා හුස්සෙනවා. දැන් මෙච්චර කාලයක් මම අසුභ භාවනාව කර හිටියේ. එහෙම හිතමු අපි. අසුභ භාවනාව කර හිටියේ. ඉතින් ඒ හරහා මේ ලැබිච්ච ප්‍රතිවිරුද්ධ මේ අරමුණු ටික හරහා මේක හොඳට තැම්පත් වුණා. යටපත් වුණා. හොඳට සංසුන් වුණා. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ. මම ඊළඟ අවස්ථාවේදී මං හිතන්න බස් එකේ නැගලා කොහේ හරි යනවා. කාන්තාවක් දකින්න ලැබෙනවා. ටක් ගාලා ඉස්සෙනවා. මොකද ඇතුලේ අනුසය තියෙනවා. තියෙනවා. ඔව්. ඉතින් එතකොට දැන් අර එක කතුරක් කිව්වනේ ඕගොල්ලෝ මේ අසුබේ වඩන්න ගිහිලා රාගය ඇසෙනවා කියලා. ඕක කියන්නේ අපිට විතරක් නෙමෙයි. ඕක රහත් වෙච්ච රහත් වෙන්න කලින් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වෙච්ච දෙයක් උන්වහන්සේ හරි අව්‍යාජ විදිහට ඔය තේරගාතාවල කියලා තියෙනවා. උන්වහන්සේ කියනවා මේ සෝහනට මම ගියා. සෝහනට ගියේ මම මේ අසුබයක් කරන්න. අසුබයක් කරන්න ගියාම එතන තිබුණේ කාන්තා මලසිරුරක්. මේ දවස් ගාණක් ගෙනල්ලා මෙරලා පණුව ගහලා. ඒ පණුව ගහන ස්ත්‍රී ශරීරය දිහා බල අසුබේ වඩා ඉඳද්දී සාමාන්‍යයෙන් නම් මගේ හිතේ ඇති වෙන්න ඕනේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න ඕනේ විරාගයක්. නැත්තම් පිළිකුලක්. මගේ හිතේ රාගයක් පහළ වුණා. ඒක එහෙම්මම කියනවා. මගේ හිතේ රාගයක් පහළ වුණා. මට පුදුම විදිහට මේක දැන් තේරුණා. මේ මොකද්ද මේ හිතේ ස්වභාවය? මට මං ගැනම පුදුම කලකිරීමක් ඇති වුණා. මේ තරම් මේ අසුබේ පහළ විය යුතු තැන නික්මීමක්, විරාගයක්,
නැත්නම් පිළිකුලක් පහළ යුතු අවස්ථාවේ ඒ අරමුණ දිහා දැකලත් මගේ හිතේ රාගයක් පහළ වීම ගැන මට මං ගැන කලකිරුණා. ඒක මං උපයෝගී කරගෙන මම පැත්තකට ගිහිල්ලා හායි මේවා කළා මම රහත් වුණා කියලා කියනවා. ඒ නිසා මේක මේ අපිට විතරක් අදාළ කරගන්න අවශ්‍ය නැහැ. අපි කවුරු සුද්ධවන්ත වෙන්න අවශ්‍යත් නැහැ. උන්වහන්සේලා අතීතයේදී රහතන් වහන්සේ හරිම අව්‍යාජයි. ඒ උන්වහන්සේලාගේ වෙච්ච දේවල් හරිම අව්‍යාජව හෙළි කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ චරිත වලින් අපි ගන්න තියෙන ඔන්නෝකයි අපෙත් තියෙන මෙන්න මේ වගේ චපල හිතක්. මේ වගේ ඕන වෙලාවදී අනිත් පැත්තට හැරෙන්න පුළුවන් හිතක් කියලා හරි බිමට බැහැලා ඉන්න ඕනේ. එතන තමයි ගොඩ එන්න පුළුවන්. කොයි වෙලාවද මේ වෙලාවදී මගේ රාදේ නැහැ. no problem. හැබැයි කියන්න බෑ. මිනිස්සයා විශ්වාස කරන්න බෑ. ඒ රිස්ක් එක දිහාන් ඉන්නයි තියෙන්නේ. දැන් නම් චින් පොඩ්ඩක් ෂේප් එකේ ඉන්නවා. හැබැයි කියන්න බෑ. මිනිහා විශ්වාස කරන්න බෑ. ඒක පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න ඕනේ. කියන එකෙන් තමයි යන්න තියෙන්නේ. හොඳයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව සම්බන්ධ ගැටලුව මේ ස්වාමීන් වහන්සේ අර පහුගිය දවස්වල මේ මගේ සක්මන් භාවනාව උනේ සක්මන් භාවනාව විනාඩි 20ක් විතර වගේ යනකොට අර අන්බැලන්ස් ගතියක් තිබුණා. ඒ කියන්නේ සික්සැක් ක්‍රමයට යනවා නිකන් ඒ වගේ හැම ගතියක් තිබුණේ. එතකොට භාවනාවෙන් අමතරව නිකන් ඉදිනුත් අර නිකන් වොමිටින් ඒ කියන්නේ මේ කලන්තේ ගතිය එතකොට ඔක්කාර ගතිය වගේ තිබුණේ. පස්සේ ඒ ගතිය චුට්ට අඩු වෙලා මේ දැන් මේ සිතුවිලි ගලාගෙන ඉන්න ගන්නවා ස්වාමීන් වහන්සේ. සක්මනේදී. ඒ කියන්නේ දැන් සක්මන ආරම්භ කරලා පොඩි මොහොතකින් සිතුවිලි එන්න ගන්නවා. සිතුවිලි එකින් එකට වැල වගේ එනවා. වෙනදට වඩා සිතුවිලි වැඩි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ගොඩක් මෙන්නේ අතීත සිතුවිලි අනාගත සිතුවිලිත් එනවා. එහෙම ඇවිල්ලා ස්වාමීන් වහන්සේ දැන් ඒක දවස් 2-3ක් එහෙම තිබුණා. තිබිලා දැන් මේ මහා භයානක සිතුවිලි එනවා. ඒ කියන්නේ තමන්ගේ කියන්නේ සමීපතයන් කියලා හිතාගත්ත අය අර අකුණු සැර වැදිලා එහෙම නැත්නම් අර කරන්ට් එක වැදිලා එහෙම නැත්නම් සතෙක් දර්ශලා ඒ වගේ අර භයානක සිතුවිලි මේ එක සක්මනකට දෙකක් විතර වගේ අනිවාර්යෙන්ම එනවා. ඇවිල්ලා ඉතින් අර ඒක හැබැයි එහෙම සිතුවිල්ලක් ආවා කියලා ඒ සිතුවිල්ල දිහා බලාගෙන ඉන්නවා. ඒක ගෙවිලත් යනවා. ඒ වෙලාවේදී ඉතින් අර හිත පොඩ්ඩක් කලබල වෙන ගතියක් තියෙනවා. නමුත් හිත කලබල වෙලා කියලා දන්නවා. නමුත් ඒක ගෙවිලා යන නිකන් අර නිකන් ගිනි දැල්ලට අල්ලපු නිකන් මේ ඉටි උරයක් වගේ ගෙවිලා යනවා දැනෙනවා. හැබැයි මේ පස්සේ ඒ ගැන එච්චර මේ වොරිඩ් එකකුත් නැහැ. එච්චර මෙහෙම නැහැ. නමුත් නැවත සිහිය සක්මනට පිහිටනවා. නමුත් ආපහු වෙන මොකක් හරි සිතුවිල්ලක් එනවා. ඔය ආදි වශයෙන් තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. පරයන්කේදීත් මෙච්චරම සිතුවිලි ප්‍රමාණයක් එන්නේ නැහැ. නමුත් අර හිත එකඟ කරගන්න පොඩි අපහසු ගතියක් තියෙනවා. අර වෙනදා සක්මන් කරලා පරයන්කයට ගියපුවාම ඉක්මනින් හිත එකඟ වෙනවා. දැන් පොඩි අපහසු ගතියක් තියෙනවා ඒකට. හැබැයි සිතුවිලි වලත් වෙනදට වඩා පරයන්කේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි ඒ සිතුවිලි හඳුන ගන්නවා. ඒ සිතුවිලි ආවත් කියලා දැන ගන්නවා. දැන් ස්වාමීන් වහන්සේ සිතුවිලි අතර යම් හිස් තැනකට වගේ යන ස්වභාවයක් තියෙනවා. හැබැයි දැන් දවස් 2කට විතර ඉස්සෙල්ලා නම් කොහොමත් ඒ ගතිය නැතුව තිබුණා. දැන් පොඩ්ඩක් ඒ මට්ටමට ගන්න බලන්න. මන්ට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ අර භයානක සිතුවිලි වගේ එන්නේ ඒක එහෙම සාමාන්‍ය දෙයක්ද එහෙම නැත්නම් වෙන්න පුළුවන්. නේද? ඕකේ හොඳයි. යන විදිහ ඕම්ම යන්න මොකක්වත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. කියලා අපේ හිතේ නිකන් තැම්පත් වෙලා තියෙනවනේ මණ්ඩි බහැලා වගේ. අපි අනුසය ගැන කතා කරේ. ඒ වගේ නිකන් අපේ තියෙනවා නිකන් මේ ඔය වගේ නිකන් අපි වෙච්ච බිය හා සම්බන්ධයෙන් ලැබපු නිකන් එක්ස්ට්‍රීම් එක්ස්පීරියන්සස් සම්බන්ධයෙන් අපි මොනවා හරි අපි නිකන් බොහොම මේ ඉහළ මට්ටමින් කියන්නේ බොහොම මොකද්ද කියන්නේ එක්ස්ට්‍රීම් මට්ටමින් ලැබපු යම්සි අත්දැකීම් වලින් තැම්පත් වෙච්ච යම්කිසි නිකන් රොඩු ටිකක් වගේ අපේ හිතේ තියෙන්න පුළුවන්. දැන් අපේ හිත තැම්පත් වෙනකොට අපේ හිත නිකන් තැම්පත් වෙන කියන්නේ සංසිඳනකොට සැහැල්ලු වෙනකොට ඊළඟට නිකන් මේ හොඳට නිකන් පොඩ්ඩක් සුද්ධ වෙනකොට ඔය කුණු ටික මතුවෙන්න පුළුවන්. දැන් උතන හීලින් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඔය ටික මතුවෙලා නිකන් ගොඩට එනවා. නිකන් මතු පිටට එනවා. ඒතකොට ඒක මේක දැනෙනවා I think. දැන් මෙච්චර නිකන් සම්පත් වෙලා බොහොම සැහැල්ලු වෙලා නිකන් අර නිකන් හිතන්න වතුර ටිකක් තිබුණා. ඒකේ රැලි රගමින් ඉඳලා දැන් රැලි ටික එකක්වත් නැති වුණා. හැබැයි ඒක අතරේ එක පාට නිකන් හරි රැල්ලක් මතුණා. අන්න ඒ වගේ දෙයක් උතන වෙන්නේ. ඒක හොඳයි හැබැයි. ඒක ඒ කියන්නේ ඔයා ඒක ප්‍රතික්ෂේප කරන්න එපා.
ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒක දැක ගන්න. මේක සිතුවිල්ලක්. හැබැයි මේක ටිකක් අමාරුයි. මට දරන්න චුට්ටක් අමාරුයි. මේක ආවා. මේක ආපු එක එහෙම්ම ඔයා නිකන් බලාගෙන ආතරලා දාන්න. එනවා එන එක දකින්නවා මේ මාකරි අතීත දෙයක් එහෙම නැත්නම් අනාගතයේ ඔය කාට හරි වෙන්න තියෙනවා කියලා හිතන දෙයක් තමයි උපකල්පනය කරපු දෙයක්. ඒ එන සිතුවිල්ලත් ඒක දැකලා ඒ චුට්ටක් ඒ කියන්නේ ඉවසීමෙන් යුතුව අතහැරලා දාන්න. කියන්නේ ඒ ටික අතහැරීම හරහා ඔයාගේ හිතේ ඇති වෙන පාරිශුද්ධිය අර කලින්ට වඩා පාරිශුද්ධියට වඩා හොඳයි. දැන් හිතන්න අපි සමාධියක් වඩ아가න යද්දි හිතේ යම්සි තැම්පත් බවක් ඇති වෙනවානේ. ඒ තැම්පත් බවක් ඇති වුණාට මේ රොඩු ටිකත් එක්කයි මේ තැම්පත් බව තියෙන්නේ. තාම බඩු තියෙනවා යට. හැබැයි දැන් මේ අපි යම් මට්ටමකට බහිනකොට මේ ටිකත් මතුවෙනවා. මේ ටික මතුවලා දැන් මේක උඩට එනවා. චුට්ටක් ජර්ක් එකක් තියෙනවා හැබැයි. ඒක හරහා අපි ඒක දැකලා ඊට පස්සේ ඒක ගියාට පස්සේ දැන් ඊටත් වඩා පහළට තැම්පත් වෙනවා. ඒ කියන්නේ පිරිසුදු බවක් සහිතව දැන් මේ තැම්පත් බව හිටිනවා. සාමකාමී බව හිටිනවා. ඒ නිසා ඒකට ඉඩ දෙන්න. ඉතින් ඒ වෙන දේ හොඳටම හොඳයි. කියන්නේ ඕක තව ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න. ඒ කියන්නේ දැන් අපි මේ භාවනාවක් වඩ아가ගෙන යනකොට විශේෂයෙන්ම විපස්සනා පැත්තකට වගේ පොඩ හැරෙනකොට ඔය අපේ තියෙන කුණු ටික ගැලවි යන්න ගන්නවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ එතකොට අර මේ මට ගොඩක්ම හැඟුණේ මේ මගේ අර සිහිය නැති වුණාද එහෙම නැත්නම් සීලය එහෙම පළුවීමක් වුණාද කියලා පොඩි කුකුසක් තිබුණා මේ ඒ කියන්නේ නෑ එහෙම එකක් නෑ. මෙතන තියෙන්නේ අර අපේ හිතේ මණ්ඩි වැහැලා තියෙන කිඳා බහැලා තියෙන යම් මට්ටම් අපි පොඩ නිකන් ස්පර්ශ වීමක් වෙනවා. ඒවා ඒ මට්ටම් වලට අපේ හිතේ නිකන් එනකොට ඒකත් එක්ක නිකන් සින්ක්‍රොනයිස් වෙනකොට ඒ ෆ්‍රීකවන්සි එකට අපේ හිත එනකොට හරි ටිකක් ගැලවෙන්න ගන්නවා. හැබැයි ඒකනේ ඉවසීමෙන් ඉන්න විතරයි තියෙන්නේ. දැකලා අත්හැරලා දාන්න. ඉතින් මේකට ලොකු වටිනකම දෙන්න ගියොත් අහු වෙනවා. ලොකු වටිනකම් දෙන්න ගියොත් බය වෙන්න ගත්තොත් මේක මගේ කරගන්න ගත්තොත් අහු වෙනවා. ඒ වෙනකොට නිකන් මේව වැඩක් නැහැ. මම නිකන් හුදෙත් තව සිතුවිල්ලක් විතරයි මේකක්වත් මගේ නෙමෙයි කියන ආකල්පෙන් බලන්න. එහෙමයි සර්. ස්වාමීන් වහන්සේ දැන් මේ අර සක්මන් භාවනාවේදී හැම විනාඩි දැන් සාමාන්‍ය පැයක් විතර සක්මන් කරන්නේ විනාඩි 45ක් විතර යනකම් අර පෙර තිබුණු මට්ටමට අර ඒ කියන්නේ ඔරියන්ටේට් නැති ගතියට එනකම් එහෙම නැත්නම් අර කඳ තමුන්ට ශරීරය පාලනය කරගන්න බැරි මට්ටමට එන්න විනාඩි 45ක් විතර යනවා. ඉස්සර එහෙම තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් විනාඩි 20 25ක් වගේ යනකොට ඒ මට්ටමට ආවා. දැන් සමහර සක්මන් වාර තියෙනවා මේ සාමාන්‍ය අර කඳ මේ කියන්නේ ශරීරය මේ පාලනය කරන්න බැරි මට්ටමට එන්නේ නැති මේ සක්මන් මේ වාරක් තියෙනවා. ඒක වුණත් ඔයා ඒකෙත් බැලන්ස් එකක් හදාගන්න. ඒ කියන්නේ අර සික්සැක් ක්‍රමයට යනවා කියලා කිව්වේ. එහෙමයි. එතෙන්ට ආවට පස්සේ කොහොමද දැන් මේක නිකන් ආයේ ස්මූත්ලි යවා ගන්නෙ? ඒ කියන්නේ මේ ඒකට අර දැන් සික්සැක් විදිහටම යන්න අවශ්‍ය නැහැ. එහෙමයි. දැන් අපි නිකන් දැන් හිතන්න මෙහෙම දැන් අපි මුලදී බොහොම චේතනාපූර්වකව නිකන් බලෙන් වගේ ඇවිද්දෝනවා. පස්සේ දැන් එහෙම දෙයක් නැහැ. මම නිකන් පැත්තටලා බලන් ඉන්නවා. එයාට ඇවිද ගන්න කියලා. එතකොටනේ ඔරියන්ටේෂන් එක අවුල් වෙන්නේ නේද? එතකොට නිකන් මගේ පාලනයෙන් පොඩ්ඩක් ගිලිහුණා වගේ. දැන් එයාට ඕන විදිහට ඇවිදින්න. එයා නිකන් වෙරිකාරයෙක් වගේ ඇවිදිනවා. එහෙම. දැන් ඔය බැලන්ස් එක හරියට හැදුනා නම් එයාත් හැබැයි ෂේප් එකේ යවෙනවා. එයාත් නිකන් වෙරිකාරයෙක් වගේ නෙමෙයි සාමාන්‍ය විදිහටම දැන් එයා යනවා. මටත් පුළුවන් පැත්තට ඉන්න බලාගෙන ඉන්න. එහෙමයි. ඔය ටික නිකන් හැදේවි. එහෙමයි. දැන් අර ඒ සක්මන ඒ කියන්නේ ඒ தത്വෙට එන්නේ ඉස්සරෙලා ලක්ෂණ ටිකක් තියෙනවා. ඒක මට දැනුණා. ඒ කියන්නේ නිකන් දිගු හුස්ම වාර කීපයක් යනවා. එතකොට නිකන් කම්මැලි ගතියක් වගේ නිකන් එහෙම එනවා. ඊට පස්සේ නිකන් ඔය ඇවිදින්නා වගේ ඇවිදිනවා. ඒ මට්ටමේදී ඔයා ඉඳගත්තා නම් හොඳයි හැබැයි. එහෙමයි. ඒ ටික එනවා කියන්නේ දැන් හිත විවේක වෙන්න කැමති. ඒ මට්ටමට සක්මන මේ කියන්නේ රළු වැඩි. කියන්නේ සක්මන අපි චේතනාපූර්වක කරන යමක් තියෙනවානේ. දැන් අර ඇනුමක් ගිහිල්ලා ඒ සයින්ස් ටික එන්නේ දැන් හිතට ඊට වඩා මට්ටමකට යන්න ඕනේ. ඊට වඩා හිත විවේකේ ඉල්ලනවා දැන්. ඒ අපි හිත ඒ මට්ටමට හිත විවේකේ ඉල්ලද්දිත් අපි මේක බලෙන් ඇවිද්දවනවා කියන එක ගැලපෙන්නේ නැහැ. එතෙන්ද යා එක්ක හිට ගන්න. සක්මනේ කෙලවට ගිහලා එහෙම හිටගෙන එහෙම යාටම තැම්පත් වෙන්න දෙනවා. යාට කරන්න දෙයක් නැහැ එතකොට. යා හිත එහෙම තැම්පත් වේවි. බලන්න හිත කොහෙද තැම්පත් වෙන්නේ කියලා ඕනනම් කයේද නැත්නම් වෙන අරමුණකද ඒ බලන්න. එහෙම නැත්නම් වාඩි වෙන්න. එතන තියෙන ගලක් උඩ හරි කොහේ හරි කමන්නේ. වාඩි වෙලා ඒ මොකද ඒ නිශ්චල ඉරියව්වට යෑමේ උවමනාව දැන් හිත පෙන්눔 කරනවා. එහෙමයි සර්. ඔව්. හොඳයි. එහෙමයි සර්. අවසරයි සන්නංශ මේ අර පංචශීල ප්‍රතිපatti පහේම අර මට්ටම් හතක් තියනවාද දැන් මුසාවාද වගේ
ඒ වගේ අර පියවරෙන් පියවරේ හොඳ ප්‍රශ්නයක්. එහෙම ඉතින් හිතන්න පුළුවන් ඉතින් අපිට. ඒ කියන්නේ දැන් මේකේ බුදුහාඳුරෝ කියලා තියෙන්නේ කාමය හා සම්බන්ධයෙන්. ඉතින් සමහරවිට ද්වේෂය හා සම්බන්ධනුත් සමහරවිට ඉතින් දල වශයෙන් හිතා ගන්න පුළුවන් නේද? දැන් කාමයට ටිකක් සමාන්තරව යනවනේ ද්වේෂයත්. ඒත් ද්වේෂයේත් ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. කියන්නේ අපි නිකන් ගහන බයින මට්ටමක් කතා කරන්න පුළුවන්. දැන් මරණ මට්ටමක් වෙන්න පුළුවන්. ගහන බයින මට්ටමක් වෙන්න පුළුවන්. ඊළඟට අපි තුමු පරුෂ වචනෙන් බයින මට්ටමක් වෙන්න පුළුවන්. ඒ වගේ නිකන් එහෙම සියුම් වශයෙන් මුසාවාද ගැන චුට්ටක් පැහැදිලි කරන්න සන්නස. මුසාවාද ගැන පොඩ්ඩක්. මුසාවාදේ ඉතින් ඒ කියන්නේ ඒකට කොහොමද අනුබල දීමක් ඒ වගේ එහෙම. ඔව් එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් කියන්නේ ඒකේ උනත් ලොකු රේන්ජ් එකක් තියෙනවානේ. ඒ කියන්නේ හිතන්න දැන් අපි වචනයෙන් කෙලින්ම කියන්නේ නැහැ. හැබැයි අපි අඟවනවා නේද? අපි නිකන් සූක්ෂම වශයෙන් වංචා කරනවා. ඒ වගේ ඉතින් එක එක දේවල් තියෙන්න පුළුවන්. හැබැයි මේකේ ඉතින් අර මේ මොකද මේවා හරි මේ දැන් වෙලා තියෙන දැන් අර වගේ දෙයකට වඩා අපේ හිත මේ කියලා අපි මුසාවාදයක් කියන එකට වඩා මට නම් හිතෙනවා මේක හරි ගැඹුරුයි කියලා. දැන් මුසාවාදයක් කියන එකේදී අපි උමනාවෙන් චේතනාපූර්වකව තවත් කෙනෙක් රවටනවා කියන එක වගේ නෙමෙයි මේක. මේකදී අර වගේ දෙයකදී අපි ඇක්ෂන් එකක් තියෙනවානේ. අපි මේකනේ ලියුමකින් හරි වචනයකින් හරි ඉරියව්වකින් හරි අපි කරන රැවටීමක් ගැන අපි එතෙන්දි කතා කරන්නේ. නමුත් මෙතන මේ අපි තනියෙන් කරන වැඩක් නේද? අපි තවත් කවුරුත් දෙවන්නේක් සම්බන්ධ වෙන්න ඕනෙත් නැහැ දැන් ඔය අගට යනකොට. අපි කරපු දේවල් මතක් කරගන්න, තවත් කෙනෙක්ගේ දිහා ඇහැට ඇහැ බලා ගන්න, තවත් කෙනෙක්ගේ හඬ අහන්න යන්න, තවත් කෙනෙක් කියන්නේ එයා දැනුවත්වත් නොවෙන්නත් පුළුවන්. එච්චරට හරි මේ සූක්ෂමයි. ඉතින් එතකොට මේ පෙන්වන පැත්ත කාමයන් හා සම්බන්ධයෙන් පෙන්වන පැත්ත අර මුසාවාදයට වඩා මට හිතෙනවා නිකන් ගැඹුරුයි කියලා. දැන් මුසාවාදය ගැන ඉතින් බුදුහාඳුරු කියලා තියෙනවා. දැන් අපි හිතන්න අපි ගාව නැති දෙයක් කෙලින්ම ප්‍රකාශ කරන්න ගිහිල්ලා කෙලින්ම පරාජිකා වෙන මට්ටම් පවා ඉතින් ධර්ම විස්තර වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් ඒ ශික්ෂාපදේ ගත්තත් මේ වගේ පැත්තක් හිතන්න පුළුවන්. මේ වගේ විවිධ මට්ටම් තියෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් අද අපි කතා කළේ මේ පැත්ත. ඉතින් අරක වෙනම පොඩක් බලන්න ඕනේ. ඉතින් කොච්චර යන්න පුළුවන්ද කියලා. එහෙම දැන් ඒ කියන්නේ දැන් සීලේ පැත්තෙන්ම කියනවා නම් කෙලින්ම පරාජිකා මට්ටමක් වෙනවා මුසාවාදයට. එක උපරිම මට්ටමක. ඊළඟට සංඝාදිශේෂ මට්ටමකුත් තියෙනවද? හොරකම් කරනවා වගේ දෙයකදී ඉතින් නෑ හොරකම් කරද්දී ඒත් පරාජිකා. අපිට බලපාන විදිය සමානයි. ඔව් කෙනෙක්ගේ නොතිබිච්ච වැරද්දක් තියෙනවා කියලා පෙන්නලා යාව මේ ප්‍රශ්නෙට මතු කරන්න ගියොත් එතනත් සංඝාදිශේෂ මට්ටමක් දක්වා කතා කරනවා. අර ඌමනාවෙන්ම චේතනාපූර්වක බොරු කිව්වොත් ඒක පචිදි මට්ටමක් වශයෙන් කතා කරනවා. ඒ වගේ අර විවිධ මට්ටම් වලින් දැන් මුසාවාදා කියන තනි ශික්ෂාපදයේ වගේ එක මට්ටම් වලින් එක ගැඹුරු තල වලින් දේශනා කරලා තියෙනවා. ඔව්. හොඳයි. එහෙනම් අද අපි සෑහෙන වෙලාවක් පැය දෙකක එකමාරක කාලයක් අපි ධර්ම සාකච්ඡාවෙන් සාකච්ඡා කළා. ඉතින් මේ අන්දමින් අපි සියලු දෙනා එකතු වෙලා රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජහායනා කරමු. එත්තාවතාචම් හේහි සම්බදං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝ